අදානි කියන්නේ දැන් මෝදි ජනාධිපතිතුමාගේ හිතවතා. එතකොට මේ ටාටා කම්පැනිය දියුණුනේ ඉස්සර ඉඳන් කියන්නේ ටාටා කම්පැනිය පොඩි පටන් අරගෙන එහෙම ඉන්දියාවේ එහෙමනේ එන්නේ. කියන්නේ දැවැන්ත ව්‍යාපාරිකයෝ. එතකොට අදානි කොහොමද දියුණු වෙන්නේ? අදානි එච්චර ලොකු චරිතයක් නෙමෙයිනේ. මෝදි ජනාධිපති අගමැතිතුමාගේ සම්ප්‍රාප්තියත් එක්ක ඒ දේශපාලනය හරහා මොනවා හරි ඊට පස්සේ මෙයා දියුණු වෙලා දැන් අද මොකද කරන්නේ? අද ලෝකේ මම දකින විදිහට වැඩිම අසාධාරණ විදිහට සල්ලි හම්බ කරන කම්පැනියක්. මහාබාධක කොරල්පරේ ලෝක වස්තුවක්. ඒක විනාශ කරන්න වැඩ කරන කම්පැනියක්. ළමා ශ්‍රමිකයෝ දසදහස් ගණනක් භාවිත මේ තමන්ගේ ආයතනවල සේවය කරන කම්පැනියක්. ඒ වගේම ලාභාංශ බෙදීමේදී ඉතාමත්ම කැතම විදිහට නින්දිත විදිහට තමන්ගේ ලාභාංශ සංගවමින් පාර්ශවකරුවන්ට ඉතාමත්ම අසාධාරණ විදිහට සලකන කම්පැනියක්. අදානි කියලා කියන්නේ. ඒ විශේෂම දේ තමයි. විශේෂම දේ තමයි තමන්ට ඕන විදිහට නීති වෙනස් කරලා තමන්ට ඕන විදිහට ඕන විදිහට ඉන්දියාවේ නීති වෙනස් කරලා තමන්ගේ ලාභය සඳහා කරන කැත වැඩක් කරන කම්පැනියක්. ඒ වගේ බහුජාතික සමාගම් ඇවිල්ලා මේ රටේ තියෙන සාරය විදේශ විනිමය අරන් ගියොත් අපිට ඉතුරු වෙන්නේ මොකද්ද? මේ වගේම විකුණ ඉඩම් කෑල්ල විකුණ යන්න නේද වෙන්නේ අන්තිමට. අපිට තියෙන උරුමයන් අපි බලමු හම්බන්තොට වරාය විකුණලා ගත්ත මුදල තියෙනවද? අපිට තියෙන ඒ උරුමය තියෙනවද? උරුමයක් නැහැ. ඒ මුදලුත් නැහැ අපිට දැන්. අයිබෝන් සුබ දවසක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම නින්නාද සජීවී සංවාදයයි මේ ආරම්භ වන්නේ. රංගිර ශ්‍රී ලංකා රූපවාහිනියේ රටමැද දේශපාලන සංවාදයේ දිවයිනේ බොහෝ දෙනෙක් බලන වැඩසටහන රංගිර ශ්‍රී ලංකා මාධ්‍ය ජාලයේ ජනප්‍රියම වැඩසටහන නින්නාද සජීවී සංවාදය. අපේ ජනතාවගේ දේශපාලන විඥානය අවදි කිරීම වෙනුවෙන් කටයුතු කරනවා. ඒ වගේම මේ බිමේ සිද්ධ වෙන සටන් පිළිබඳව අපේ අවධානය යොමු වෙනවා. අපේ මෙහෙවර හැටියට විශ්වාස කරන්නේ සිනාසෙන මිනිසුන් අතරට ගොස් සිනාසීම නොව හඬන මිනිසුන් අතරට ගොස් ඔවුන්ව සිනහ ගැස්වීමට පෙළඹවීමයි. එනිසා මෙම මාධ්‍ය මෙහෙවරේ ජනතාවගේ ජයග්‍රහණ වෙනුවෙන් දුක් විඳින මිනිසුන්ගේ යහපත වෙනුවෙන් ක්‍රියා කිරීමට අපිට පාරිශුද්ධ අයිතියක් තියෙනවා. ඒ තමයි මාධ්‍යයක් හැටියට මිනිසුන් හැටියට මේ රටේ දේශපාලනික මිනිසුන් හැටියට අපි හැමෝටම වගකීමක් තියෙනවා. යහපත් සමාජයක් නිර්මාණය කරන්න. එම සමාජය නිර්මාණය කර ගැනීම සඳහා වන සියලු සටන් ව්‍යාපාරවල රැඳෙන්න බැඳෙන්න ඊට ශක්තිය දෙන්න අපි සූදානම් වෙලා ඉන්න බොහොම එඩිතරව. ඒ නිසා අපි එදා සිට මේ දක්වා අපිට විවිධ තර්ජන ගැටලු ආව ගැටුම් ආව මේ සියල්ල මැඩගෙන අපට ආදරය කරන ඔබත් එක්ක දෑහිතකාමී මිනිසුන් ඔබ වැනි මිනිසුන් එක්ක අපි මේ ගමන යනවා. එනිසා අපි අද දවසෙත් අපේ අවධානය යොමු කරේ ලංකාවේ මේ වන විට තිබෙන සටන එකම සටනයි තියෙන්නේ. ඒ තමයි දෑහිතකාමී මිනිසුන්ගේ සටන මේ වරාය බේරා ගැනීමේ සටන. එනිසා කොළඹ වරාය හෙට දවස පිළිබඳවයි අපි අද මාතෘකාව කරගන්නේ. අද දවසේත් අපි මේ සටන තවදුරටත් ඉදිරියට ගෙන යාමට ශක්තියක් වෙන්න කල්පනා කරා. අපි දෙහොරාවක් වෙන් කළා. අපි ආරාධනා කරා අද දවසේත් මේ කතා බහ පෝෂණය කරන්න, මේ කතා බහ ඔබ වෙත ගෙනෙන්නට වාණිජ්‍ය කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමේ ලේකම් ශ්‍යාමල් සුමරත්න මහත්මයා. අයිබෝන්. ඒ වගේම අපි ආරාධනා කළා වරාය ඉංජිනේරු සංගමේ සභාපති ආර්.පී.පී. ක්‍රිෂාන්ත මහත්මයා. අයිබෝන්. හොඳ සුසංයෝගයක් අද සාකච්ඡාවට මම විශ්වාස කරනවා. සාකච්ඡාවේ බොහොම තීරණාත්මක කරුණු රසක් කතා බහ සිද්ධ වේ අද දවසේ. සංවාදයේ ආරම්භය බාර කරන්නේ මා එහි ලේකම් ශ්‍යාමල් සුමරත්න මහත්මයා. අප දන්න හඳුනන කෙනෙක්, මේ සටනේ ප්‍රමුඛයෙක්. ඇත්තටම සටනට කුමක් වෙයිද? කොළඹ වරායේ සටනට කුමක් වෙයිද? හෙට දවස මොකද්ද? ඇත්තටම ගමගේ මේ මුලින්ම පුංචි දෙයක් කියලා ඉන්න ඕන. සටන තීව්‍ර කරන්නට අත්පොත් මේ තිබ්බේ රංගිර ශ්‍රී ලංකා. මොකද අපි මම හිතන්නේ මේ ගිය සතියේ ඉස්සෙල්ලා සතියේ තමයි අපිට ඔබතුමන්ලා ගුවන් කාලය වෙන් කරලා දෙන්නේ. හෘදයාංගම ස්තුතියි. මේ මාධ්‍ය පරිසරය තුළ අපිට ලොකු තැනක් නිර්මාණය වුණා ඔබතුමන්ලාගේ මේ නින්නාද වැඩසටහන තුළින් ලබා දුන්නු අවස්ථාව. ඒක අපි අවස්ථාවක් කරගත රටට සත්‍ය පවසන්න සහ රටේ නැගෙනහිර පර්යන්තයේ සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ජනගත කරන අද ගම්වල ගෙදර දරුවෝ තාත්තා අම්මා පවා නැගෙනහිර පර්යන්තය ගැන යමක් දන්නවා. ඒක අපි ගොඩක් සන්තෝෂ වෙනවා. කොහොම නමුත් ඔබතුමා ඇහුව ප්‍රශ්නේ සටන හෙට දවස ඒක තීරණය වෙන්නේ මේ රටේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුන්ගේ තීරණය මත. ඒ මත තමයි මේක තීරණය වෙන්නේ. ඒක ඇතුලේ යමක් ප්‍රකාශ වෙනවා ඔබතුමා නොකියනවා. මෙහෙමයි. අපි
ඇත්තටම මේ සටන කියලා ගන්නේ මේ ආණ්ඩු විරෝධී හෝ ආණ්ඩු පෙරලන ආණ්ඩුවක් ගේන එකක් නෙමේ අපිට මෙතන තියෙන්නේ. සැබවින්ම නැගෙනහිර පර්යන්තය සම්බන්ධව වූ දේශපාලන තීන්දුවක් ගැනීම සඳහා කෙරෙන බලකිරීම. එච්චරයි මෙතන තියෙන්නේ. එතකොට ඒ තීන්දුව ගත යුත්තේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා. එතුමන්ට අපි ශක්තියක් වෙනවා මේ වැඩසටහන ඒ කියන්නේ මේ අපි කරන අපේ මතවාදය අරගලය හරහා ඒ තීන්දුව ගැනීමට ශක්තියක් දෙන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ. මේක එතුමන් කොයි විදිහට අරන් ඉන්නවද කියලා අපි දන්නේ නැහැ. අපිට පේන එකම මග මේක සටන් අරගල ආණ්ඩු විවෘත සමිතිය උනත් රට වෙනුවෙන් ආයතනය වෙනුවෙන් නැගෙන පර්යන්තය වෙනුවෙන් අපි අපේ සියලු දේවල් කැප කරලා මෙතෙන්ට අපි ගියා. මිනිස්සු සටනක් කරන්නේ තමන්ට දිනාගණ්ඩ යමක් තියෙන වායයි කියලා හැඟුණුත් තහවුරුණුත් පමණයි. එනිසා අපි කෙටි අවස්ථාවක් දෙමු වරා ඉංජිනේරු සංගමේ සභාපති RPP ක්‍රිෂාන්ත මහත්මයා ඔබ අපට අද දවසේ මුණ ගැහෙන්නේ. සටන හෙට දවස මොන වගේ වෙයිද ඔබතුමාගේ පාර්ශවයෙන්? ඇත්තටම ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා මම මේ පළවෙනි අවස්ථාව රංගිරි ශ්‍රී ලංකා නිම්නාද වැඩසටහනට සහභාගී වීම. ඇත්තටම ගමගේ මහත්මයා බොහොම ස්තුතිවන්ත වෙනවා මේ වගේ කාර්යභාරයක් බාර අරගෙන මේ රටේ ජනතාව තුළට මෙවැනි වූ විශේෂ වැදගත් වූ ආර්ථික මර්මස්ථානවලට ඇතිවෙන්නා වූ පීඩන තාඩන අනුව ඇත්තටම මේකෙදී අපි විශේෂයෙන් හිතන්න ඕනේ මේවා රටේ උරුමයන්. මේ උරුමයන් ආරක්ෂා කර ගැනීමට ඉංජිනේරු සංගමය සහ වරාය ඉන්න සියලුම නිලධාරිගේ සිට පහළ ශ්‍රේණි දක්වාම සියලුම දෙනා අත්වල් බැඳගෙන ඉන්නවා අපි සමග. අපේ වෘත්තීය සමිති 23ක් තියෙනවා. ඒ 23ත් සමග සියලුම සේවක මහත්මීන් මේ සමග අප සමග සම්බන්ධ වෙලා ඉන්නවා. ඇත්තටම විශේෂයෙන්ම කියනවා නම් මම ගොඩක් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා තාක්ෂණික ගැටලු සහ මේ රටේ පැවැත්මට උරදෙන මේ නැගෙනහිර පර්යන්තය පිළිබඳ ප්‍රවේශයක් ගන්නට ඔබතුමාගේ ප්‍රවේශය ඇත්තටම වැදගත් වෙනවා. මේකෙදී අපි බලාපොරොත්තු වෙන්නේ මොකද 100%ක් වරාය අධිකාරිය යටතේ මේ නැගෙනහිර පර්යන්තය වැඩ ආරම්භ කරලා තියෙනවා දැනට. ඒක දිගටම කරගෙන යන්න කියලා අපි බලාපොරොත්තුවෙන් තමයි මේ සටනට බැස්සේ. කරුණු කාරණා දිගේ සංවාදයේ ගැඹුරට යන්න මත්තෙන් මම කැමති පසුගිය දෙසතිය ඇතුළත තුල මේ සටන ඇතුලේ වෙච්ච තීරණාත්මක සිද්ධි කීපයකට ඔබේ අවධානය යොමු කරන්න. මොනවද සැලකිය යුතු සාධනීය තත්ත්වයන් තිබුණාද මේක ඇතුලේ? අපේ මුල්ම දේ තමයි අපි හදනවා මේ නැගින පර්යන්තයේ සුරකීමේ ජාතික ව්‍යාපාරය. මේක තමයි අපේ මේ සටනේ ටර්නින් පොයින්ට් එක. මේ ජාතික ව්‍යාපාරය හැදලා දවස් දෙකකින් අපිට ජනාධිපතිතුමන් සාකච්ඡාවක් දෙනවා. අපි මේ සාකච්ඡාවට යනවා. අපේ වෘත්තීය සමිති 23 නියෝජනය කරමින් අපේ මේ කොවිඩ් ප්‍රශ්න නිසා බොහොම සීමිත ප්‍රමාණයක් තමයි ජනාධිපතිතුමා සහ සාකච්ඡාවට යන්න හම්බුනේ. කොහොම නමුත් අපි 14 දෙනෙක් යනවා. එතෙන්දී වරාය සභාපතිතුමා, ඒ වගේම කළමනාකාරීත්වයේ සහ ඇමතුමා, බැසිල් රාජපක්ෂ මැතිතුමා, පී.බී. ජයසුන්දර මැතිතුමා මෙන්න මේ කණ්ඩායමත් එක්ක අපේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අපිත් සාකච්ඡාවක් කරා. ඒතර සාකච්ඡාවක් කිව්වොත් ඒක එච්චරම සාධාරණ නැහැ. ඒක නිකන් දේශනයක් වගේ එකක් උනේ. මොකද එතුමාගේ පාර්ශවයේ සියලුම කරුණු අපිට කිව්වා. අපේ පාර්ශවයේ කරුණු කාරණා කියාගන්න අපිට හම්බුනේ නැහැ. එතෙන්දී එතුමා මතු කළ කරුණු කාරණා ශනිකව එතුමාට කවුරු හරි කියපු සහාය දේවල් පිළිබඳව අපි හිතනවා එහෙම කියන්න ඇත්ත කියලා. කොහොම නමුත් එතෙන්දී කිව්ව දේවල් එක්ක අපිට තේරුනේ ජනාධිපතිතුමා මේ පිළිබඳව ඉන්නේ දැඩි ස්ථාවරයක. ඉන්දියාවත් එක්ක ඉන්දියාවට විකුණලා නැහැ. පැහැදිලිව කිව්වා විකුණලා නැහැ. හැබැයි ආයෝජනයක් කරනවා. අපිට තියෙන ප්‍රශ්නේ මේ විකුණන්නෙත් නැහැ, බදු දෙන්නෙත් නැහැ. නමුත් ආයෝජනයක් කරනවා. ඒතර මේ ව්‍යාපාර පරිසරය තුල ආයෝජනයක් කියන එක අර්ථ දක්වනකොට ඒ තුල තියෙන්නේ මොකක්ද කියන එක එළියට එනවා. එතකොට අපිට අර බදු දීමට වඩා භයානක තත්ත්වයක් තියෙන්නේ. එතකොට ඒවත් එක්ක අපිට මේ ජනාධිපතිතුමාගේ මතයත් එක්ක අපි ගැටෙන්න සිද්ධ වෙනවා. එතෙන්දී අපි උත්සාහ කරනවා මේ කරුණු පැහැදිලි කිරීම කරන්න. නමුත් එතන අපිට ඒකට පරිසරය නිර්මාණය වෙන්නේ නැහැ. ඊට පස්සේ කොහොම හරි ජනාධිපතිතුමා හොඳ සම්දිස්ථානයකට පැමිණෙනවා අපේ කැන්ක් එකත් එක්ක. ඒ කියන්නේ කැබිනට් අපොයින්ටඩ් නිගෝෂියේෂන් කමිටි එකත් එක්ක අපිට සාකච්ඡාවට අවස්ථාවක් දෙනවා. විශේෂයෙන්ම සංජය කුමාර වැලිගම අපේ නායකයා එයා ඉල්ලීමක් කරනවා මේ කැබිනට් පේපර් එකේ තිබුණු යම් යම් කාරණා සම්බන්ධයෙන්. ඒවා ඉදිරිපත් කරපු ජනාධිපතිතුමාට
මේ ඇයි මේවා දන්නේ නැද්ද කියලා අහනකොට අපි කිව්වා අපිට මේ වෙනකන් කිසිම කමිටුවකට මේවා කියන්න අපි මේ සටන පටන් ගන්න 2019 ඉඳන් කියලා ජනපතිතුමාට පැහැදිලි කරනවා අපි. ඒ නිසා අපිට මේක අඩුම තරමින් කියන්න තැනක් නිර්මාණය කරලා දෙන ජනපතිතුමන් කියලා. හැබැයි එතෙන්දී කැන්ක් එකත් එක්ක අපිට සාකච්ඡාවක් දෙනවා. නමුත් ජනාධිපතිතුමාගේ සාකච්ඡාවට වඩා අපි අසරණ වුණා කැන්ක් එකේදී අපි බලාපොරොත්තු වෙන්නේ කැන්ක් එකේ මේ කැබිනට් අපොයින්ටඩ් කමිටුවේ හිටිය සමාජිකයෝ 7 දෙනා ආවයින් පස්සේ මේ කරුණු එකින් එක අපි පැහැදිලි කරන්න. එතකොට මේ රටේ ජීවත් වෙන මේ රටේ සාරය උරාගෙන මේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් ගොඩනැගිච්ච අමාත්‍යාංශ ලේකම්වරු සහ සභාපතිවරු ඒ මිනිස්සුන්ගේ හදවතට දැනේ මේ රට ගැන වටිනාකම සහ මේ ගන්න තීරණය පිළිබඳව බරපතලකම මේ අපි කිව්ව ඒව අපි මේ දන්න ටික කිව්වයින් පස්සේ මොකද මේ එක්කෙනෙක් මේක එක අමාත්‍යාංශවල විදුල බල අමාත්‍යාංශය ඒක අධිකරණ අමාත්‍යාංශය එහෙම කට්ටියක් ඉන්නේ. උතර වරායේ මේ සිද්ධිය රටට කොච්චර සංවේදීද කියලා එතුමාලා දන්නේ නැහැනේ. එතකොට ඔබතුමාලා තමයි අපිට මේ අවස්ථාව දෙන්න මේ සංවේදීත්වය රටට පෙන්වන්න. ඉතින් අපි බලාපොරොත්තු වුණා ඒ 7 දෙනාටත් මේ ගැන කියන්න. ඒ කිව්වහම මේ පපුව ඇතුලේ ඇවිලෙනවනේ රට ගැන. එතකොට අපි බලාපොරොත්තු වෙනවා මේ කැන්ක් එකේ තීන්දුව අපිට වාසිදායක වෙයි කියලා. නමුත් අවාසනාවකට එතෙන්ට සම්බන්ධ වුණේ අමාත්‍යාංශ ලේකම්තුමා අපේ වරාය සහ නාවික කටයුතු අමාත්‍යාංශයේ. ඊට පස්සේ මේ අපේ ගරු සභාපතිතුමා ජෙනරල් දායරත්නාගේ මැතිතුමා. ඒ දෙන්න හම්බෙන්න අපිට ජනාධිපතිතුමාගෙන් අවසර ගන්න ඕනේ අපිට ඕන වෙලාවක හම්බෙන්න යන්න පුළුවන්. ඒක මේ එතෙන්දී කිව්වේ කැන්ක් එක ඉතුරු 5 දෙනාම ඒ දෙන්නට වගකීම් පැවරුවා කියලා. ඉතින් මේ වගකීම ගැන හරි භයානක තත්ත්වයක් තියෙනවා. 7 දෙනෙක් දෙන්නේ ඒ 7 දෙනාගේ වෙන වෙනම තීරණ එකට සංකලනය කරලා බහුතර මතයට එන්නනේ. දැන් මේ විදිහට මේ තීන්දුවටත් වගකීම් පැවරුවොත් එහෙම ආරයිට් අපි මේ 7 දෙනා නමට විතරයි ඉන්නේ ඔයා ඔකේ යෝජනාව කරගන්න දැන් අනිතික තව ඔකට දාලා තියෙනවා උදව්වකට ඒ කියන්නේ කැන්ක් එකට සහයෝගය දෙන්න ප්‍රොජෙක්ට් කමිටි කියලා එකක් මේ කමිටි එකේ ඉන්නේ කවුද මේ කමිටි එකේ ඉන්න වරායේ MD අවුරුදු දැන් වයස අවුරුදු 67යි එතුමගේ අවස්ථා ගණනාවකදී එක එක ආණ්ඩු වලින් යහපාලන ආණ්ඩුවෙත් වෙනවා මේ ආණ්ඩුවෙත් වෙනවා මොකක්ද දන්නේ මේකේ තියෙන රහස අපිට ප්‍රශ්නයක් එක පොද ලංකාවේ මෙච්චර නැද්ද වරායධිකාර කියන්නේ ආර්ථික සංවේදී මර්මස්ථානයක් මේ කොහොඳ තරුණ MD පිටින් ගන්න ඕනම නම් හොඳ ක්වොලිෆයිඩ් කෙනෙක් ගත්ත අපි කියන්නේ හැබැයි හොඳ මේ දක්ෂතාවයක් තියෙන MD වරේ අපේ කල්මනාකර අධ්‍යක්ෂතුමා හොඳ දක්ෂයි හැම වැඩකටම ඒ නිසා අපි කොහොම නමුත් මෙතන එයා ඉනවා ඊට පස්සේ තව මේකේ කැන්ක් එකේ අපේ වරාය නිලධාරීන් කීප දෙනෙක් ඉන්නවා මේ කට්ටියගේ වටපිටාව බලපුවාම කැන්ක් එකකින් එන තීන්දුව අපිට හිතෙන මේ කැන්ක් එකට ගන්න යන report එක ගැන අපිට හිතෙනවා දැන් මේ වෙනකොටත් වරාය අධිකාරියේ මේ මොහොතේත් මම හිතන්නේ ඒ ප්‍රොජෙක්ට් report එක හැදෙන්නේ අපිට වාසිය නෙමෙයි කියලායි අපේ මතය මොකද 2014 අවුරුද්දේ $67ක් ලංකා බැංකුවෙන් අපිට ලංකා බැංකුව නෙමෙයි හැට් නැෂනල් බැංකුවෙන් නිදහස් කරනවා ක්‍රේන් ටික ගන්න ණයවර ලිපිය අස්සම් කරන්නේ නැතුව අපේ නිලධාරියෙක් හිටියා දවස් 10ක් පහු කළා. ඒ දවස් 10 පහු කිරීම නිසා තමයි මේ සියල්ලම සිද්ධ වෙන්නේ. ඒ නිලධාරියාත් ප්‍රොජෙක්ට් කමිටියේ ඉන්නවා. ඒ නිසා අපිට ලොකු ගැටලුවක් තියෙනවා මේකේ. අපි මේ ගැටලුව ඒ කියන්නේ අභ්‍යන්තර සැලසුමක් මේනට ක්‍රියාත්මක කරනවා කියන්නේ තුලින්ම ටිකක් තියෙනවා. ඔව්. අභ්‍යන්තර සැලසුමක් තියෙනවා මේක එක පැත්තකට විතරක් තල්ලු වෙන හැබැයි මේ හැම වෙලෙම කියන එකක් තමයි මේ හැම බලයකටම වඩා ජනතා බලය ප්‍රබලයි. ඒක ඉතිහාසයේ ඉඳන් ලංකාවේ ශ්‍රී ලාංකිකයෝ ඔප්පු කරලා තියෙනවා. දැන් මේ කතාව ඇතුළේ ඉතින් ආරම්භයෙන් ඉතින් අහන්නේ දැන් සටන නිෂ්ක්‍රීය වෙන දිහාවකට යනවද සටන තවදුරටත් ශක්තිමත් වෙන දිහාවකට යන්නේ? අනිවාර්යයෙන්ම සටන ශක්තිමත් වෙනවා. ඔබට විශ්වාසයි? අනිවාර්යයෙන්ම. වරාය දිනනවා. වරාය දිනනවා. රට දිනනවා. අපි දැන් මේ අපි ක්‍රිෂාන්ත මහත්මයා දැන් ඔබ මේ සම්බන්ධව අපි දන්නවා ප්‍රාමාණික උගතෙක් මේ සම්බන්ධව තොරතුරු අධ්‍යයනය කරපු කෙනෙක් පර්යේෂකෙක් ඔබට අනුව මේ ප්‍රශ්නය අපිට ගොඩදාගන්න පුළුවන්ද? සරලව ඇහුවොත්. ගොඩදාගන්න කියන එක මෙහෙම සටන නෙමෙයි මම කියන්නේ. ඔව්. ගොඩදාගන්න පුළුවන් කියන සාධක සාක්ෂි ඉංජිනේරුවෙක් කට්ටිය ඔබ රැස් කරලා තියෙනවා. ඇත්තටම සාධක සාක්ෂි කියන්නේ මෙහෙමයි. අපි බලන්න ඕනේ ප්‍රථමයෙන්ම මේ පර්යන්තය අපිට කරන්න පුළුවන්ද කියලා. ඔව්. මේකේ හැකියාව තියෙනවද කියලා. ඔව්. ඒ වගේම මේක කරන්න අපිට මූල්‍යමය ශක්තියක් තියෙනවද? නැත්නම් වෙන විදේශීය හෝ දේශීය ආයෝජකයන් අවශ්‍යද කියන එක මේක. කරුණු එකෙන් එක අපි සලකා බලන්න ඕනේ. ඇත්තටම පළමුවෙන්ම කිව්වා වගේ අපිට ඇත්තටම හොඳ දක්ෂ ඉංජිනේරුවන් ඉන්නවා. ඒ වගේම ඔපරේෂන් එකට සම්බන්ධ විධායක නිලධාරීන් ඉන්නවා.
ඒ වගේම මානව සම්පත කියන්නේ ටෙක්නිකල් අනිත් සේවක සංඛ්‍යාවේ සේවකයන්ගේ හොඳ මනා කළමනාකාරීත්වයක් තුළින් මේක පැහැදිලිවම අපිට කරන්න පුළුවන් ශක්තිය තියෙනවා කියන එක පළවෙනි අවස්ථාවේදීම අපි කියනවා. මොකද මේකට මානව සම්පත කියන එක ඉතා වැදගත්. මේ මානව සම්පත තුළින් අපිට දක්ෂතාවය හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මම පැහැදිලි කරන්නම් මේකේ සමීප දසුනක් ගත්තොත් මට කියන්න පුළුවන් කොහොමද කියලා අපිට හැකියාව තිබේ ඔබට සමීප දර්ශනයකට. මෙන්න දැන් මුලින්ම මම පෙන්නන්නම් මොකද්ද මේ වරාය කියන්නේ. වරාය කියන්නේ මේ වරාය කියන්නේ මොකද්ද කියලා පැහැදිලිවම අපිට කියන්න පුළුවන් මෙහෙම. මේක තමයි පරණ වරාය. මේක අලුතෙන් හදනවා මේ දිය කඩනයක් හදලා මේ දිය කඩනේ අලුත් වරායක් හදනවා. මෙහි ගැඹුර මීට 15යි වෙනස් වෙනවා. මේකේ ගැඹුර 18යි. මේක වෙනස් වීමක් නැහැ. වෙනස් වෙන්නේ වැඩිවීමක් විතරයි මේ බටහිර පර්යන්තයේ දිගේ. එතකොට මෙන්න මේක තමයි අපි හදපු පර්යන්තය. එතකොට මේකෙදි ADB ලෝන් එකක් දීලා මුලින්ම අපි ගන්නවා ADB එකේ ලෝන් එක. ඒ කියන්නේ ආසියා සංවර්ධන බැංකුවෙන් ණයක් ගන්නවා අපි ඩොලර් මිලියන 300ක. මෙන්න මේක තමයි බ්‍රේක් වෝටර් එක. මෙන්න මේක අපි හදනවා අපේ මුදල් රුපියල් කියන්නේ ඩොලර් මිලියන 100ක් දාලා. සම්පූර්ණ මුදල ඩොලර් මිලියන 400යි. එතකොට පැහැදිලිව පේනවා මෙන්න මේක තමයි අපි හදාගන්න යන තුනෙන් එකක් හදලා තියෙන පර්යන්තය. එතකොට මෙන්න මේකේ ශක්තිය මම පෙන්නන්නම් මොකද්ද කියලා අපේ ඉංජිනේරුවන්ගේ දායකත්වය. මොකද මෙන්න මේ පර්යන්තය ගොඩනගනකොට මේක දීලා ගොඩනගනකොට CICT සමාගමෙන් තමයි මේක කරන්නේ. 80යි 85යි 15ට අපිට 15ක් චීන සමාගමට 85ක් දීලා තමයි මේක ආරම්භ කරන්නේ. ඒම මොහොතේදී මෙන්න මේ පැත්තට වැලි ගොඩ ගහ ගන්නවා. මේකෙන් අපි සෑහෙන මුදලක් ඉතුරු කරගන්නවා දක්ෂතාවය අනුව. ඒ වගේම තමයි මේ මුහුද යනවා සබ්මැරීන් ලයින් එකක් යනවා මිලිමීටර් 900ක් විස්කම්බය තියෙන පරණ නල පද්ධතියක්. ඒක ගලවන්න වෙනවා අපිට ගැඹුර වැඩි කිරීම තුල. මේ පර්යන්තයේ තිබුණේ ඉස්සර තිබුණේ 15ක් වගේ ගැඹුර වැඩි කරගෙන යද්දි මේ යටින් තමයි මේ නල පද්ධතිය තියෙන්නේ. ඒක ගලවලා අරගෙන අලුත් නල පද්ධතියක් මේවා කරනවා. එතකොට මෙන්න මේ නල පද්ධතියෙන් තමයි මෙන්න මෙතන තියෙන ෆයිල්ස් ඔක්කොම අපි ගහන්නේ. එතකොට මේක ස්ටීල් යකඩ නල පද්ධතියක්. එතකොට අපි කොච්චර ඉතුරු කරාද කියලා අපේ දක්ෂතාවය කොච්චරද කියලා. ඒ වගේම තමයි මේ බ්‍රේක් වෝටර් එක හදනකොට අපි ගන්නවා ස්කොට් විල්සන් ඉංග්ලන්ඩ් සමාගමකින් අපි කන්සල්ටේෂන් එක ගන්න. ඉතින් ඊට පස්සේ අපි මේක හදන්න කිසිම කන්සල්ටේෂන් එකක් ගන්න අපේ ඉංජිනේරුවන් දක්ෂ විදියට මේක නිර්මාණය කරනවා. දැන් මෙබඳු පරිසරයක් තිබෙද්දී තමයි මේ දැන් අපි තව කාරණයක් එනවා ශමල් මහත්තයා. දැන් අපිට දැන් මේ ස්ථාවරයට ආණ්ඩුව පැමිණෙන්නේ දැන් මේක අතහරින්නේ නැහැ. සමහර කාරණා ඉතා දවස් 2-3කදී ජයග්‍රහණය කරනවා. හැබැයි මේක ඇයි මේ සටන මේ තරම් දුර ඇදෙන්නේ? දැන් ඇයි අතීරණයක තාම අපි විශ්වාස කරා මේක ඉතා කෙටි කාලෙකදී තීන්දුව ගනී කියලා. ඒ තරමටම ඇයි මේක නොවිසඳෙන්නේ කියලා මොකක්ද ඔබතුමා දකින ප්‍රශ්නය? දැන් මේක ගමගේ අපි 2015 ඉඳන් මේක ඇදෙන්නේ. ඔව් 2015 වෙනකොට වරාය අධිකාරිය අපි මේකේ සියලුම වැඩ ටික කරලා තුනෙන් එකක වැඩ කරලා ඉවරයි. තුමා කියන විදිහට තුනෙන් එක වැඩ කරලා ඉවරයි. ක්‍රේන් ටික ගේන්න විතරයි තිබුණේ. මේ ඔක්කොම හරි. හැබැයි මේක හැදුවොත් කාටද මේකෙන් බලපෑම් ඇති වෙන්නේ? ප්‍රබල බලපෑම් ඇති වෙන්නේ කාටද? මේ ප්‍රබල බලපෑම් ඇති වෙන්නේ ඉන්දියාවට. ඇයි භූදේශපාලන ප්‍රශ්න කියලා ඉන්දියාව කියන්නේ. ඒතර අපි මේ භූදේශපාලන ප්‍රශ්නේ ගැන කතා කළොත් එහෙම දැන් ඉන්දියාව ඇත්ත කතාව ඉන්දියාව මොන කතා කිව්වත් චීනයේ යම්කිසි වෙළඳ අධිකාරියක් මේ මුහුදු හරහා ගොඩනගාගෙන තියෙනවනේ. ඒක ඉතින් ඒ චීනගේ දක්ෂතාවය හෝ ඉන්දියාවේ අදක්ෂතාවය හෝ ඉතින් අපිට කරන්න දෙයක් නැහැ ඒක. මොන වාසනාවකට හරි අපේ රට පිහිටලා තියෙන්නේ මේ ලෝකේ තියෙන වටිනම තැන.
එතකොට ඒක දැන් අපේ යහපාලන කාලේ හෝ වේවා මහින්ද රාජපක්ෂ කාලේ හෝ වේවා ඔය චීනය සහ ඉන්දියාව කියන දෙකත් එක්ක කරන ගනුදෙනු තුලනේ මේ සියල්ල හිර වෙන්නේ. එතකොට දැන් අපේ ලංකාව ඇත්තටම අපි කියන්නේ අපේ මාතෘභූමිය මේ වෙනකොට නිකන් අර ගණිකාවක තත්ත්වයටපත් වෙලානේ තියෙන්නේ. ඒ කියන්නේ එහෙම පත් කරලා තියෙන්නේ. පත් වෙලා නෙමෙයි පත් කළා. එතකොට අපි ඉන්දියාව කිව්වහම ඉන්දියාවට සෙට් වෙන්න ඕන, චීන කිව්වහම චීනට සෙට් වෙන්න ඕන. එහෙම ටයිප් එකක් දැන් තියෙන්නේ. ඒතර ඉස්සරහට ඇමරිකාවත් එයි මේ කියන විදිහට. මොකද අපි දකිනවා මේ භූදේශපාලන ප්‍රශ්න තුල ඉන්දියාව යම්කිසි අසරණ වීමක් වෙලා තියෙනවා චීනයේ මේ බලපෑම හරහා. මේ පැත්තෙන් තියෙනවා චිතගොන් වරාය, මෙහා පැත්තෙන් තියෙනවා ගවඩා වරාය, ලංකාවේ හම්බන්තොට වරාය. මේ චීනයේම බේස් තුනක්. එතකොට චීනය මේ ඉන්දියාව වට වෙලා ඉන්නේ. එතකොට දැන් අපි හැබැයි චීනට හම්බන්තොට දුන්නට ඩිරෙක්ට් අපේ කොළඹ CICT එක මේ කතා කරලා දුන්නේ නැහැ. අපි ඕපන් ටෙන්ඩර් යනවා. එහෙමයි චීනය එතෙන්ට එන්නේ. ඉන්දියාව නිකන්වත් කතා කරන්න එන්නේවත් නැහැ ඉන්දියාව. එතකොට ඇයි මේ ECT එක ඉන්දියාවට දෙන්න මෙච්චර හදන්නේ අපි? ඉන්දියාව ඇයි මේක ගන්න හදන්නේ? ඒක තමයි අපි බලන්න ඕන. දැන් අපේ වරාය නිලධාරී මහත් දැන් අපිට තව එකක් ගමගේ අපිට ඔයාලා මේ කරන්නේ ඇත්තටම ලොකු උදව්වක් අපිට අපේ වරාය නිලධාරීන් එක කතා කරලා මේක මේ රටට සමාජයට දෙන්න විදියක් නැහැ. ඒ උත්තර මේ අපේ ප්‍රශ්න ටික එතුමන්ලා එක්ක සංවාදයකින්. මොකද එතුමන්ලා අපි එනවා කිව්වම එතුමන්ලා එන්නේ අපිට එහෙම ප්‍රශ්නයක් තියෙනවා ඇත්තටම. එතකොට එතුමන්ලා වෙන මාධ්‍ය වලින් කියන දේවල් වලට උත්තර දෙන්න වෙන්නේ ඔබතුමාලා වගේ අපිට උදව් කරන මාධ්‍ය හරහා තමයි. වෙන කරන්න දෙයක් නැහැ. එතකොට එක මාධ්‍ය ආයතනයකදී කියනවා අපේ වරාය නිලධාරියෙක් මේ ඉහළ නිලධාරියෙක් මේක මේ දෙන්න කියන මතේ ඉන්න නිලධාරියෙක් කියනවා මේක අපිට අනිවාර්යයෙන්ම දෙන්න වෙනවා. මොකද අපි ප්‍රතිඅපනයන සහ ට්‍රාන්ස්ෂිප්මන්ට් සහ ප්‍රතිනැවුගත කිරීම මේ දෙකෙන් අපි කඩම් වැටෙනවා ඉන්දියාවට නොදුන්නොත් එහෙම මේවා අපිට අහිමි වෙනවා කියලා මෙහෙම කියන නිලධාරියෙක් මම කියන වරායවත් තියන්න ඕනේ නැහැ. එයාගේ ජොබ් එක මේ බිස්නස් එක ගන්න එක. ඉන්දියාවේ කිසිම වරායක් අපේ වරායට වඩා උඩින් නැහැ. ඔක්කොම තියෙන ශ්‍රේණිගත වලින් ඉන්දියාව වරායවල තියෙන පල්ලෙහා. ඒ වගේම දැන් මම එක වෙලාවකදී අහනවා ප්‍රශ්නයක් යම් වෙලාවකදී ඉන්දියාවේ මම මේ පොඩි ගැටයකට අහු කරගන්න මේ වැඩේ කරන්නේ ඉන්දියාවේ සියලුම වරායවල් මේ පුද්ගලීකරණය වෙලා නැහැ. රජයේ වරායවල් තියෙනවා. මේ හැබැයි මේ ඉන්දියාවේ පුද්ගලීකරණ කරපු වරායවලුත් ඉන්දියානු සමාගම් කියලා මම කියනවා. එතකොට උත්තරය දෙනවා නෑ ඔක්කොම පුද්ගලීකරණය කරලා තියෙන්නේ මේ PSA එක ඉන්නවා ඩුබායි ඉන්නවා හැම තැනම මේකේ මේ ඉන්දියාවේ සියලුම වරායවල් ප්‍රයිවට් කරන දැනට තියෙන එකයි ඒක ප්‍රයිවට් කරන්න යන්නේ. දැන් මම අහන්නේ ඉන්දියාවට තමන්ගේ රටට වරායක් තියාගන්න බැරි තමන්ගේ විවසාය යටතේ වරායවක් තියාගන්න බැරි රටකටද අපි ආරාධනා කරන්නේ අපේ එක සංවර්ධනය කරන්න කියලා. අපි අවුරුදු 50ක් 70 2000 ගණන් අවුරුදු 2000ක 3000ක ඉඳන් අපි පර්යන්තයක් අපිට තියෙනවා. අපි පර්යන්ත අපේ ලංකාව මේ වරායවල් හදපු වරායවල් වලින් දියුණු වෙච්ච රට. හරිද? එතකොට අපි මේ වෙනකොට මේ කලාපේ ඉන්න ඉතා ඉහළ මට්ටම 35ක ප්‍රමාණයක් අපි ආවරණය කරනවා. අපි එහෙම රටක් වෙලා තමන්ට වරායක් කරගන්න බැරි රටකට ආරාධනා කරනවා අපිට උදව් කරන්න කියලා. අපි මේ කතාවේ ඉදිරිය විරාමයෙන් පසුව අහගමු. ඇත්තටම වරාය සටනේ හෙට දවස පිළිබඳව අපි කතා කරන්නේ කුමක් වෙයිද? ඔබ බලන්නේ දැන් මේක දෙනවද නැද්ද? ඇතැම් පාර්ශව කියනවා දෙයි කියලා. සමහර පාර්ශව කියනවා නෑ දෙන්න බැරි වෙයි කියලා. හැබැයි අපි දෙන්න බැරි වෙන්න නම් මොකද්ද කරන්න ඕනේ? දෙනව නම් මොකද කරන්න ඕනේ? හැබැයි බලමු. කතා බහ කරමු විරාමයෙන් අනතුරු රැඳෙන්න. අප සමග අපි ගිහිල්ලා යන විරාමයකට. ඔබ නැවතත් නින්දාද සජීවී සංවාදයේ සමගයි මේ එක්වන්නේ. කොළඹ වරාය හෙට දවස පිළිබඳව කතා බහ කරගෙන ඉන්නේ. මෙතන සිට අපි ඔබට අවස්ථාව ලබා දෙනවා. දුරකථන ඔස්සේ අපට සම්බන්ධ වෙන්නට 066 22 83 608 609 තිරේ දිස්වන අංක ඔස්සේ එන්න මැදිරියට සංවාදයේ පෝෂණය කරමු. සටනක් පිළිබඳවයි කතා බහ. අපි යනවා ක්‍රිෂාන්ත මහත්මයා ළඟට. දැන් කිසියම් ආකාරයක දියුණුවක් සංවර්ධනයක් කරනකොට අපිට වෙනත් ඉංජිනේරු තාක්ෂණයක් අපිට ගන්න වෙයි පිටස්තරේ. මේ කාරණයට ඔබ විරුද්ධද නැද්ද? ඒක හොඳ නැද්ද? නැත්නම් ප්‍රමාණවත් නැද්ද ඔබේ තාක්ෂණය මේ වරාය දියුණු කිරීම සඳහා? මේකේ සම්පූර්ණයෙන්ම මම විරුද්ධයි. අපිට තියෙන තාක්ෂණයේ හැකියාව කොහොමද කියලා මම පෙන්වන්නම්. ඊට ඉස්සෙල්ලා මම යන්න ඕනේ ඒ කාරණයට ප්‍රථම යන්න ඕනේ මුලින් කියපු කාරණා කීපයකට. ඉස්සෙල්ලාම මම කිව්වා මානව සම්පත අපිට තියෙනවා මේක කරගන්න. ශක්ෂතාවය තියෙනවා අපිට ඇත්තටම මේක කරගෙන යෑමට. ඒ වගේම තියෙනවා
අපිට මේ තියෙන ජැටිය ඒ කියන්නේ මම ඉස්සෙල්ලා කලින් පෙන්නපු ජැටියේ කෙලවර මෙන්න මේකේ පැහැදිලිවම තියෙනවා මෙන්න මේ කෙලවරේ තියෙන පොඩි කොටසක් සමීප දසුණක් ගත්තොත් හොඳයි ඔබතුමා විස්තර කරන්න යන්න පුළුවන්. එතකොට මෙන්න මේ කොටසේට යන්නේ අපිට ඩොලර් මිලියන 5යි. ඒ වගේම අපිට තියෙනවා මේකට ක්‍රේන් 3ක් දැන් දාලා තියෙනවා අර JCT හදපු නැති ටර්මිනල් එකකට ගෙනාපු ක්‍රේන් 3ක් අපි මේකට අපි ගොඩ බාගත්තා. ඒක දැනට වැඩ කරනවා. ඒ වගේම තමයි UCT කියන පර්යන්තය වහලා දාලා ඒකේ තියෙන ක්‍රේන් 8කුත් JCT එකේ තියෙන ක්‍රේන් 4කුත් ගෙනල්ලා මොබයිල් ක්‍රේන්. ඒ කියන්නේ අපිට මේ යාඩ් ක්‍රේන්. ඒ කියන්නේ RTG කියන ඒවා. මෙන්න මේ පර්යන්තේ වැඩ පටන් අරගෙන අපි කරගෙන යනවා. එතකොට තව අලුතින් ඇනෝම් කරන්න තියෙනවා ක්‍රේන් 4ක්. ඒ ක්‍රේන් 4ට බජට් එකේ තියෙනවා මුදල් 13000 රුපියල් මිලියන 13728ක්. එතකොට ඒ මුදලුත් තියාගෙන මේකට ඩොලර් මිලියන 5ක් වියදම් කරන්න බැරුව තාම ලත වෙන්නේ මොනවද කියන එක අපිට ගැටලුවක්. මොකද මෙහෙම වෙන්න ඕනේ නැහැ වරාය. සල්ලි තියෙනවා වැඩේ කරන්න. සල්ලි තියෙනවා. අපේ වරාය අධිකාරියේ බජට් එකේ. ඔව්. ඒකේ තියෙනවා ඩොලර් මිලියන 75කට ආසන්න ප්‍රමාණයකුත් ප්‍රමාණයක් තියෙනවා මේකට වෙන් කරලා. හැබැයි ඩොලර් මිලියන 65යි යන්නේ අපි ගණන් හැතුව අපි මේක හදලා තියෙනවා. අපි මේ ඊළඟ එන වටවලදී අපි පෙන්වන්නම් මොකද්ද මේ කාරණාව කියලා. ඒ වගේම තමයි අපිට තියෙන මූල්‍ය හැකියාව මම ඔය පෙන්නුවා. තුන්වෙනි කාරණාව. අපිට මූල්‍ය හැකියාවක් තියෙනවා. තාක්ෂණයේ තියෙනවා මානව සම්පත තියෙනවා මූල්‍ය සම්පත මූල්‍ය හැකියාවක් තියෙනවා. එතකොට ඔය තුනට අමතරව අපිට මොනවද ඕනි? ඔබතුමාගේ කිව්ව ප්‍රශ්නෙට ඇහුවේ මේකට වෙන රටකින් හරි කොහෙන් හරි අපිට තාක්ෂණය ගැන අවබෝධයක් ගන්න ඕනේ. නැත්නම් මූල්‍යමය දායකත්වයක් ඕනේද මොකක්ද කියලා. ඇත්තටම කියනවා නම් ගමගේ මහත්මයා මේකට කිසිම දෙයක් ඕනේ නැහැ. අපේ වරාධිකාරියේ සේවක සංඛ්‍යාව හොඳටම ඇති 9990ක් ඉන්නවා. මේ කොටසෙන් කිසිම වැඩිපුර මුදලක් යන්නේ නැතුව සේවකයන්ට මේකෙන්ම මේ ඉන්න මානව සම්පතින්ම මේ පර්යන්තය අපිට පරිපාලනය කරලා වැඩ කරගෙන කාර්යක්ෂම මේක ඉස්සරහට ගෙනියන්න පුළුවන්. තාක්ෂණයේ තිබුණට සල්ලි තිබුණට මිනිස්සු හිටියට දැන් ඒ සංවර්ධන සැලැස්ම ඔබතුමාලා හදලා තියෙනවද මෙන්න මේ අධීරයන් වල මෙන්න මේ ඇත්තටම වැඩිම කරනවා කියලා? ඒ සැලැස්ම අපි හදලා තියෙනවා. මම ඉදිරියේදී ඒක පෙන්නන්නම් මොකද්ද අපි කරන සැලැස්ම මොකද්ද කියලා. ඒ වගේම අද අපි කැන්ක් එකට ඒ කියන්නේ කැබිනට් appointed negotiation committee එකට අපි බාර දුන්නා අපේ තියෙන රිපෝට් එක. අපි හදපු රිපෝට් එක මේ සතියක් තුල අපි හැදුවා. ඒකෙදි අපි කියන්නේ අපිට අවශ්‍ය වෙන්නේ ඩොලර් මිලියන 486යි. ඒක ගන්න හැටි කොහොමද? ඒක කරන හැටි කොහොමද? මම පැහැදිලි කරනවා. ඒ උපාය මාර්ග සැලැස්ම ඔක්කොම තියෙනවා. සැලැස්ම ඔක්කොම තියෙනවා. හරි. ඒක ප්‍රමාදයක් නම් ප්‍රමාදයක් නිසා දැන් මේ සංවර්ධන කටයුතු ප්‍රමාද නිසා අපිට සාධාරණීකරණය කරන්න බැයිද මේක වෙන කට්ටියට කතා කිරීම සම්බන්ධව? මේක ප්‍රමාද කළ යුතු නැහැ ඇත්තටම. මේක වෙන කිසිම විදේශීය හෝ දේශීය ආයෝජනයක් ඕනේ නැහැ මේක කරන්න. අපිට මේ සැලැස්මේ පැහැදිලිව පෙන්නලා තියෙනවා අපිට කරන්න පුළුවන් ප්‍රමාණය කොහොමද මේක කරගෙන යන්නේ කොහොමද කියන එක. දැන් මේ අපි ශාමල් මහත්මයා දැන් මේක මේ සම්බන්ධව විවිධ මත එනවනේ සමාජයෙන්. දැන් බොහෝ පිරිසක් මේක කියන්න උත්සාහ කරන දේ තමයි එකක් මේක විකුණන්නේ නැහැ කියන කතාව. එකක් විකුණන්නේ නැහැ. ඊළඟ කාරණේ තමයි මේක අපිට වැඩි කොටස් තියෙනවා කියන කාරණය. අපිට මේක ලාභදායී කියන කාරණේ. අපිට ලාභදායී නම් මේක කඩිනමින් වෙනවා නම් දැන් කෙසේම් ආකාරයකට ආයෝජකයන් කැඳවීම ආයෝජකයන් මුදල් යෙදවීම විකිණීමක් ලෙස අර්ථ ගැන්වීම හරිද කියන කාරණේ. ඔව් දැන් මෙහෙමයි. අපිට 100%ක් තියාගෙන ඇයි අපි 51කට දඟලන්නේ? දැනට අපිට 100%ක් තියෙනවා. හදන්න සල්ලි තියෙනවා. මෙතුමා කියනවා පැහැදිලි කරා ඉස්සරහට මේකේ. හදන්න සල්ලි තියෙනවා. තාක්ෂණය තියෙනවා. ඊට පස්සේ මේකට අවශ්‍ය මානව සම්පත ඉන්නවා මේක ක්‍රියාත්මක කරන්න. එතකොට පර්යන්තය තියෙනවා. එතකොට 100%ක් අපිට. දැන් ඇයි 51කට අපි try කරන්නේ? මම අහන්නේ ඒක. 51කට try කරන්නේ මේ වෙන කාගේ හරි මතයකටනේ. ඉන්දියාවේ මතයට හෝ වේවා නැත්නම් මේ අපේ වරාය ලංකාවේ ඉන්න බහුජාතික සමාගම් වල මතයකට හෝ වේවා. එහෙම අපිට හිතන්න පුළුවන්. එතකොට 51යි 49 ගැන කතා කරන්න අවශ්‍ය නැහැ මේකේ. හේතුව අපිට දැන් මේක ඉක්මනින් හදා ගන්නවා කියන්නකො. ඉක්මනින් හදුවොත් අවුරුද්දක් යනවා. මේ කියන
කවුද අදානි ඇවිල්ලා විශ්වකර්මයෙක් නෙමෙයිනේ මවන්න බෑනේ. මිනිහත් ඇවිල්ලා මේක හදන්න ඕන. ඒත් අවුරුදු දෙකක් යනවා. ක්‍රේන් එක ගෙනල්ලා ඔය වැඩේ පටන් ගන්න අවුරුදු දෙකක් යනවා. එතකොට ඔය කියන ඩොලර් මිලියන 700ක් යනවා කියලා එයාලා කියන්නේ. ඉතින් අදානි 700ක් යනවා අපිට පුළුවන් 485යි. අදානි 2015 ඉඳන් හදන්නේ. අදානි 2015 ඉඳන් හදන්නේ. ඔව් අදානි 2015 ඉඳන්. එතකොට අපිට මේක කොච්චර අපිට මෙහෙමයි වෙන කෙටියෙන්ම කියනවා නම් ECT එකට ආයෝජකයෙක් ඕනේ. අපි ආයෝජනය කරනවා කියන කතාව ගමුකෝ. ඔබතුමා කියන කතාව ආයෝජනය කරනවා. යම් කිසි අපි බිස්නස් එකක් කරනකොට මුදල් ආයෝජනය කිරීම තමයි ඒකේ පරමාර්ථයේ මුල. මුදල් ආයෝජනය කරනවා ලාභ ඉපයීම සඳහා. ඔයයි මායි දෙන්න ආයෝජනයක් කරනවා 151ක් ඔබතුමා 149ක් මම. බිස්නස් එක 100%යි. ඒක නම් 49ක් මට ඔබතුමාට 51ක්. දැන් මම 49ක් සඳහා වූ මුදල මේකට දාලා තියෙන්නේ. දැන් මේකේ අයිතියෙන් 49ක් මට. මේකේ 9 අයිතියෙන් 49ක් මට. ප්‍රතිලාභ වල අයිතියෙන් 49ක් මට. එතකොට මේක තුල කරන සියලුම කාර්යයන් වල 49ක් මට. මට මේක එපා වෙනවා වෙලාවක. ඔයත් එක මොකක් හරි ප්‍රශ්නයක් වෙලා මට මේක එපා වෙනවා. මම මේක වෙන කාට හරි විකුණනවා. දැන් මොකද වෙන්නේ? 49 එක අයිතිය මට. අපිට කන්ඩිෂන් දාන්න පුළුවන්ද මෙයාට තමුසර මේ වෙන එකට දෙන්න බෑ මේක අපිටමයි දෙන්න ඕන කියලා? එහෙම කන්ඩිෂන් දාන්න පුළුවන්ද මේ මනු එහෙම එයිද ඉන්දියාව? අපිට එහෙම අපි හිතමු අපි කන්ඩිෂන් එකක් දාලා තියෙනවා. අපිට විතරයි දෙන්න ඕන වෙන කාටවත්. දැන් මෙතන මේක බේරගන්න බැරි අපි 49 බේරගන්න ඉස්සරහට. දැන් අපිට බේරගන්න බෑ මේක මෙතන මේක ගලව ගන්න බැරුව ඉන්නවා. අපි තුම ඉන්දියාවත් එක්ක කන්ඩිෂන් එකක් දානවා රයිට්. ඔයා විකුණනවා නම් දැන් අපි හරි අහිංසකවනේ කියන්න වෙන්නේ. ඉන්දියාව ප්‍රබලයනේ. ඔයා විකුණනවා නම් කාටවත් බෑ හොඳේ අපිට විතරයි. කියලා අපි කියලා තියෙනවා. එහෙමනේ දැන් මේක යන්න වෙන්නේ. නැත්තම් අපිට ඒ ටයිප් එකට යන්න බැහැනේ. ඊට පස්සේ එහෙම කරලා විකුණන්න හදනවා. ඔව්. අපි හිතමු අදානි එනවා කියලා. විශ්වාස අපි හිතකින්වත් හිතන්නේ නැහැ. වෙන්න නම් එපා ඒක. අපි හිතමුකෝ කොහොම හරි කමන්නේ අපි පරාද වෙලා මැරලා ගිහිල්ලා හරි අදානිම ආවා කියලා. අදානි 49ක් කරගෙන අවුරුදු 5-6ක් කරනවා විසින්ජම් එක ගොඩ දා ගන්නවා මේකේ බිස්නස් උත් එක ඉවර කරලා අදානි මේකේ කොටස් ටික විකුණනවා දෙමළ ඩයස්පෝරාවට. කවුද වක්කීම ගන්නේ? අදානි කරොත් ඒක නවත්තන්නේ කොහොමද? අදානි එක කළොත් අපි මොනවද කරන්නේ? කවුද එතකොට සමහරවිට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා රටේ ජනාධිපති නොවෙන්න පුළුවන් තව අවුරුදු 10කින් 15කින්. එතකොට මේ රටේ මේකට අස්සම් කරන මේ කැන්ක් එකේ ඉන්න එක්කෙනෙක්වත් ජීවත්ව ඉන්න නැති වෙන්න පුළුවන්. මේ ප්‍රොජෙක්ට් රිපෝට් හදන අපේ වරාය අධිකාරියේ ඉන්න ටිකක් වයස දැන් ගොඩක් වයසයි. ඒ මිනිස්සු ජීවත් වෙලා නැති වෙන්න පුළුවන්. අපිත් මැරලා යන්න පුළුවන්. කවුද මේ රටට වග කියන්නේ? අපි කියන්නේ භූදේශපාලනය වෙන්නේ එතන ප්‍රශ්නේ වෙන්නේ. ඒ රටේ මම කියන්නේ වගකීමෙන් කියනවා රටේ ආරක්ෂාවටයි මේ ප්‍රශ්නේ අපි ඇති කරන්නේ අද. අපි මේකේ ඇතනත කතා කරමු 066 22 83 608 609 තිර දිසුනංක ඔබට විවෘතයි 066 22 83 608 609 ඔබට එන්න පුළුවන් මැදිරියට. දැන් මට ඔබතුමන්ගේ ශමල් මතය පොඩි ප්‍රශ්න කිහිපයක් අහන්න තියෙනවා දැන්. වරාය අමාත්‍යවරයා මොකද කියන්නේ මේ සම්බන්ධව? වරාය අමාත්‍යවරයා ඇත්තටම ඔය රෝහිත අබේගුණවර්ධන ඇමතුමා තමයි ඔය ව්‍යාපෘති අමාත්‍යවරයා විතර ඔයක හදන්නේ. ඉතින් අපිට හිතා ගන්න බෑ එතුමා ඇයි මෙතන ඉන්නේ කියලා. සමහර විට මෙහෙමයි ඇමති ධූරය ගත්තාම රජයේ ඒ දේනි කරන්න ඕනේ. න්‍යාය පත්‍රයට යන්න ඕනේ කියලා යන්න වෙනවනේ. එහෙම නැත්නම් එයාට එතන පවතින්න බෑනේ. ඒතකොට රජයෙන් ජනාධිපතිතුමා කියනවා මේක මෙන්න මේ වගේ බෝධිසමහර ප්‍රශ්න තියෙනවා මෙහෙම ප්‍රශ්න තියෙනවා නිසා මේක මෙහෙම කරන්න වෙනවා කියලා කිව්වහම රෝහිත ඇමතුමාට තනියෙන් බෑ එහෙම කරන්න බෑ කියලා මං හිතන්නේ අයින් වෙන්න බැරුව. ඒකම සාධනීය විදිහට ඔබතුමාලට සාකච්ඡා කරලා තියෙනවද මේ සම්බන්ධව? සාකච්ඡා කරා. ඉතින් එතුමා කියන්නේම මේක 51කට ඔයාලා කැමති වෙන්න ඔයාලා මේක මේ අපිට උදව් කරන්න මේ රජය අරයි යන්න මෙහෙම ගියොත් රජයට ලොකු පාඩුවක්. ඉතින් අපිත් දන්නවා අපි කියන රජයට නෙමේ පාඩුව රටට. මෙහෙම ගියොත් රජයට පාඩුයි, එහෙම නොගියොත් රටට පාඩුයි. ඉතින් අපි දැන් මේ වෙලාවෙදි තෝරගන්න ඕන අපි තෝරගෙන අපි ඉවරයිනේ. අපි තෝරගෙන ඉවරයි රජයේද ජීවිතේද කියලා. රජයට පාඩු වෙන්නේ කොහොමද එහෙමනම්? දැන් මෙහෙමයි පාඩු වෙන්නේ කියන්නේ දැන් ඔබතුමා 100%ක් ගන්නත් පුළුවන් කියනවනම්. ඔව්. ඇයි මේ 50%ක් ගන්න පුළුවන් තිද්දි 51කට අපි මේ කතා කරන්නේ සටන් කරන්නේ. ඔව්. එහෙම ඕනේ නැහැනේ දෙන්න පුළුවන් නේ. හැබැයි එහෙම රජයකට කොහොමද පාඩු වෙන්නේ? පාඩු වෙන්නේ දැන් එතුමන්ලා කියන විදිහට ඉන්දියාවේ බලපෑම. ඔය අර දක්වනවනේ 66ක් අපිට අහිමි වෙනවා. අපි කියන්නම් ඉස්සරහට එහෙම වෙන්නේ නැහැ. එහෙම කවදාවත් එහෙම වෙන්නේ නැහැ. එතකොට 66 අහිමි වීම, අපි හුදකලා වීම, තනියෙන් පර්යන්තයක් නඩත්තු කිරීමට ඇති නොහැකියාව. එහෙමනේ කියන්නේ. මේ වාර්තාවත් අපි ඒ සියල්ලටම දෙනවා උත්තර. මේක සියල්ලටම උත්තර තියෙනවා. අදානිගේ අදානි කියන්නේ කවුද? අදානි මොනවද කරන්නේ?
ඒ ඔක්කොම අපි කතා කරනවා මේක තුල. ඊට පස්සේ ඔබතුමා අදානි නෙමෙයි වෙන කවුරු ආවත් දෙන එක හොඳ නෑ නේ එහෙම කියනවනේ. ඔව් අපි මේ දැන් මේක මෙහෙමයි මේ අදානි එන්නේ දැන් යම් තැනකදී මතුවෙනවා ගමගේ මේකේ අදානි කියන කෙනා රජයේ යෝජනාව නෙමෙයි. සොරි සමාවෙන්න මේ වරාය යෝජනාව නෙමෙයි. අදානි කියන කෙනා කියලා කියවෙනවා. එතකොට කැබිනට් පේපර් එකේ කෙලින්ම තියෙනවනේ. අදානි නම් කරලා. එතකොට ඒක රජය කිය දැන් අපේ රජයේ ආයතනයක්නේ අපේ වරායධිකාරිය. ඒතර වරායධිකාරිය ඒක ජපන් කතාවකුත් තාම මේක ඇතුලේ ගෑවිලා යනවා සමහර තැන්වල. අපිටත් ප්‍රශ්නේ හැබැයි ජපන් කතාව කැබිනට් පේපර් එකේ නෑ. අපි කතා කරන්නේ අපි කාව තියෙන තොරතුරුත් එක්ක. කැබිනට් පේපර් එකේ ජපන් කතාව තිබුණා නම් අපිට පුළුවන් ඒක ගැන කතා කරන්න. ඒත් එක විශේෂ දෙයක් තියෙනවා. කැබිනට් පේපර් එකෙන් දීලා තියෙනවා දැන් කරුණු 3ක් ගැන. දැන් එතන එක තැනකදී අපේ වරාය කළමනාකාරීත්වයේ සභාපතිතුමා එක තැනකදී කියනවා මේක කැන්ක් එකෙන් අවස්ථාව දුන්නේ කරුණු 2යි කියලා. නෑ ඒක බොරුවක්. කරුණු 3කට අවස්ථාව දීලා තියෙනවා. එතකොට ඒ කරුණු 3 ගැන සාකච්ඡා කරන්න ඕන මේ කැන්ක් එක. අපි කියන්නේ ඊට අමතරව තව තියෙනවා කැන්ක් එකේ කාර්යභාරය වෙන්නේ 2019 5/30 වෙනිදා අත්සන් කරන ලද MOC එක පිළිබඳව ඇගයීමකට ලක් කරන්න. ඒ ඇරෙන්ද ඒක හරිද වැරදිද සෝරි 5149 ඉන්න ඕන කියන එක නෙමෙයි. ඕනනම් මේ කැන්ක් එකට පුළුවන් 5149 ගියොත් මේ රටේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් වෙන නිසා මේක යන්න බෑ කියලා කියන්න. අපිට ඒකට කරන උදව්ව තමයි මේ. එහෙම කරන්න තියෙන උදව්ව තමයි මේ. හැබැයි මේක කුණු කෝඩේට වැටේ දන්නේ ඒ වැටුනොත් ඒ පිළිබඳවත් අපි වගකීමෙන් කටයුතු කරනවා. ඔව්. දැන් අපි මට ඇමතුමකට යන්න ඉඩ දෙන්න. 066 22 83 688 689 කෙනෙක් ඉන්නවා අපිත් එක්ක. අයිබෝන් දායරාවනගල මහත්මයා කතා කරමු. මට ඇත්තටම ප්‍රශ්න කීපයක් මත තියෙනවා ඔය දෙපළකින් අහන්න. ඔව්. පළවෙනි එක තමයි අපි මේ මෑතකදී පටන් ගත්තොත් එහෙම ඔය දුඹකර ගියන වෙලාවේ ඔබතුමන්ලා සහ මේ වත්මන් අගමැතිතුමා සමග සාකච්ඡා කළා. ඊට පස්සේ එතනින් ඔබතුමන්ලාගේ ඔය වෘත්තීය ක්‍රියාමාර්ගය නැවැත්තුවා. එතකොට මේ සම්බන්ධව කතා කළාද? පළවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ තමයි දැන් අපි හිතමු අදානි කියන ආයතනය ආවයි පස්සේ ලංකාවේ ඉන්දියානු කම්කරුවෝ එහෙම නැත්නම් ඔය කියන කොටස කොච්චර ප්‍රමාණයක් විතර ලංකාවට එනවද? ඇත්තට මම හිතනවා මේ වගේ මාසයකින් අපි මේ ටික සාකච්ඡා කරොත් මිනිස්සුන්ට වදිනවා හොඳට. මොකද ඒක ඊළඟ කාරණේ තමයි සාමාන්‍යයෙන් ලංකාවේ වැටුප වගේ නෙමෙයි ඉන්දියාවේ සේවක වැටුප ගොඩක් අඩුයි. දැන් ලංකාවේ ගොඩක් වෙලාවට ලංකාවේ ඉන්නේ ඉන්දියාවේ බංග්ලාදේශ වල උනත් මේ ඔය අපේ කොටස් දෙකට ඇදලා ගියේ ඇඟලුම් කම්ස්මාන්තේ ඒ තරකවල අඩු වැටුපට වැඩ කරන සෙනඟක් ඉන්නේ නේ. සොමවෙලද පොළොව. ඔව් සොමවෙලද පොළොව. හොඳයි. ඒකම අපි හිතමු දැන් මේක අපි දැන් මේක මොන විදිහෙන් හරි කරලා දැන් ඔබතුමන්ලා මම හිතුව ඔබ වෙනුවෙන් කතා කරා හම්බන්තොට බේරගන්න. ඒකත් බැරි වුණා. ඒක එහෙම දීලා ගියා. ඔබලතුමාලත් අන්න එතනට ගිහිල්ලා හිර වෙයිද? ඊළඟ ප්‍රශ්නේ. ඊළඟට අපි දන්නවා 1505 ඉඳලා 1987 වෙනකම් ඔය අසං කරපු හැම කිවිසුමකම අන්තිමට 13 වෙනි අවස්ථාව සම්බන්ධව දෙන්න එනකොනුම් මේ අසං කරපු හැම කිවිසුමකින්ම මේ රටට වෙච්ච හානියක් කියන එක මේ කියන ඇමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට හරි මේ කවුද හරි මේ සම්බන්ධව ඉන්නේ කටියට නොතේරෙනවද මේකත් ඒ හා සමාන දෙයක්ද මෙන්න මේ කියන ප්‍රශ්න ටිකට මම හිතනවා මිනිස්සුන්ට අද මේ වැඩසටහන අහගෙන ඉන්න සෑම කෙනෙකුටම යම් කිසි මීට වැඩි අසරීමක් වෙනවා ඔබතුමන්ලා ඔන්න ටිකට උත්තර ටිකක් දුන්නොත් බොහොම ස්තුතියි තෙරුවන් සරණයි. බොහොම ස්තුතියි තෙරුවන් සරණයි දායරාවනගල මහත්මයා. ඔබ තලව කැලෙන් අපිට කතා කරන්නේ 066 22 83 689 මම ක්‍රිෂාන්ත මහත්මයා ළඟට ගිහිල්ලා එන්නම්. දැන් ක්‍රිෂාන්ත මහත්මයා ඔබතුමන්ලා ගණන් බැලීමක් කරලා තියෙනවා. දැන් ආණ්ඩුවේ මේ සැලසුම් අතර පෙන්නලා තියෙනවද මීට වඩා ඔබතුමන්ලා මේ කාරණේ කරනවට වඩා හොඳ ලාභයක් වැඩි ප්‍රමාණයක් උපයන්න පුළුවන් කියන සැලැස්මක් ඉදිරිපත් කරලා තියෙනවද? ඇත්තටම ඉදිරිපත් කරලා තියෙනවා. ඔබතුමාලගේ සැලැස්ම ඊට වඩා ඉදිරියෙන් තියෙනවද ඒක? ආණ්ඩුවෙන් එහෙම ඉදිරිපත් කරලා තියෙනවද? දැන් කිසියම් තැනකදී කිසිම සැලැස්මක් අපිට ඉදිරිපත් කරලා නැහැ එහෙම. මේකෙන් අපිට අවසර ගානකදී මෙච්චර ලාභයක් එනවා. මෙන්න මේ කාලය තුල මේ පර්යන්තේ ඉදි කරනවා. හැබැයි සමහර වෙලාවට කියනවා අවුරුදු 2කින් කියලා. අවුරුදු 2කට ඉස්සෙල්ලා නම් මම දකින විදිහට පර්යන්තයක් එහෙම මවන්න බෑ. අවුරුදු 2 මොකද අපි මුලින්ම වෙනවා ක්‍රේන් ගේන්න ගියත් අපි ප්‍රොකියුමන්ට් ප්‍රොසීජර් එකට යන්න ඕනේ. අඩුම ගානේ මාස 4-5ක් යනවා ඒ ටිකට යන්න. එතකොට ක්‍රේන් ගේන්න යනවා
තව මාස අවුරුදු 1කමාරක් වගේ. එතකොට වැඩිම වුණොත් අඩුම වුණොත් අවුරුදු 2ක් කාලයක් යනවා මේ කරන ක්‍රියාවට. එතකොට මේ අතර අපිට මේ ගොඩ ඒ කියන්නේ මේක යාඩ් එක හදන්න. ඊළඟට කීවෝල් එක හදන්න තියෙනවා. ඊට පස්සේ මේක හාරන්න තියෙනවා, වැලිගෙන්න පුරවන්න තියෙනවා. ඒක කම්පැක් කරන්න තියෙනවා. මේක කාලයක් මේ වගේ කාලයක්ම යනවා. අවුරුදු 2ක් විතර. එතකොට ඒකටත් අපි අපේ තියෙන දැන් ලෝකලි අපිට කරන්න පුළුවන් වුණත් අපිට ලෝකල් කරන්න ගියොත් මේකට යන කාලය වැඩි. ඒකින්ද අපිට මේක කවුරු හරි හොඳ සාධන්න පුළුවන් වරායවල් සාධන්න පුළුවන් හොඳ කට්ටියකට දෙන්න ඕන මේ වැඩ. එතකොට ඒ නෙවෙයිද මේ අදානි නෙවෙයිද මේ නෑ ඒ අදානියෙන් මේක ඔපරේට් කරන්නනේ. අදානිය ඇවිල්ලා අදානියෙන්නේ මේක 49.51ට ගන්න. ඒ වගේම තමයි අපි කියන්නේ. ඊට මෙහා සංවර්ධන කටයුත්තක් තියෙනවා. සංවර්ධන කටයුත්තක් තියෙනවා. ඒගොල්ලන් ඇවිල්ලා මේ ලෝන් එකක් අපිට දෙනවද? ඒ දෙන්න ඩොලර් මිලියන 700 අපේ රජය ගන්නවද? එහෙම නැත්නම් ඒක දාලා අපි 51ක් කොටසක් දානවද? 49ක් දාන. එහෙම වුණොත් ඇත්තටම වෙන්න එපා. 51යි 49 කිව්වොත් අපි 51ක් දාන්න ඕනේ. ඒගොල්ලන් 49ක් දාන්න ඕනේ. මේ වරාය ජටිය කරගෙන යන්න. එතකොට කරගෙන යනකොට අර ගන්න ඩොලර් මිලියන 700 අපි එකපාරට ලෝන් එකක් හැටියට ගන්නවද? ඒ කිසිම පැහැදිලිතාවයක් නැහැ. ඒ වගේම තමයි මම මේකෙදි අර දයා මහත්මයා අහපු ප්‍රශ්නෙට පිළිතුරක් දෙන්නම්. කෙටි පිළිතුරක් මෙතුමාගෙන් පස්සේ මම අයිමන් නැවත ඒ ගැන කතා කරන්න ගන්න. මොකද අපි එකට ගිය ආණ්ඩුව කාලේ එක්ට කියලා අපිට සීපා එක්ට වුණා. එතකොට අපි ඉංජිනියර්ස්ලා විශේෂයෙන් මේකට බැහැලා මේක නවත්තන්න කටයුතු කරා. ඇයි නවත්තන්න කටයුතු කරේ? ඒ ප්‍රශ්නේ තුල මෙන්න මේ ඉන්දියානුවන් ආවම ඉන්දියානුවන්ට ගෙවන වැටුප අඩුයි, අපේ වැටුප වැඩි. එතුමා දයා මහත්තයා කියනවා ඇත්තට. එතකොට ඇයි මම මේක මෙහෙම කියන්නේ? එක්ට එක අනුව මිනිස්සෙක් ගෙන්නුවොත් මම එක්ට එකට කියන්නම්. එක්ට එක අනුව අපි ඒ විදියට ගියා නම් ඉන්දියාවේ ශ්‍රමිකයෝ මෙහෙ එනවා. එනකොට එන්නේ වැඩ කරන්න එන්නේ ශ්‍රමිකයා අපි කියමු ටෙක්නීෂියන් කෙනෙක් කියලා. එයාගේ බිරිඳක් දෙන්න හැකියාව තියෙනවා. එතකොට බිරිඳගේ ළමයි ඉන්නවා. ඒ පවුලේ සංස්ථාවේ ළමයි ඉන්නවා. ළමයි බලා ගන්න අම්මා තාත්තා ඉන්න පුළුවන්. හැබැයි මෙහාට ආවට පස්සේ මොකද්ද කරන්නේ? අම්මා තාත්තා යනවා ගෙවල් වල වැඩ කරන්න. එතකොට ඒ ටෙක්නීෂියන් යනවා රස්සාවට මොකක් හරි රස්සාව වරායකෙමු. දැන් මේ දෙනවා කියන විතර වරායටනේ වරාය රස්සාව කරනවා. මේ මුදල් අරගෙන මම ඊට එහාට ගොඩාක් එහාට යන්න මේකේ ක්‍රමවේදය එන්න ගැඹුරුයි. අපි මේකට එකට සාකච්ඡා කරලා අපි මේක නැවැත්තුවා කොහොමද? අපි මේ රටේ ඉන්න ප්‍රබල වූ වෘත්තීය සමිති නායකයන් එක කතා කරලා වෘත්තීය වේදීන් එක කතා කරලා මේ වැඩේ නැවැත්තුවා අපි කොහොම හරි. මේ වැඩේ නැවැත්තුවේ ඇයි මේකේ තියෙන ප්‍රධානම ගැටලුව වෙන්නේ? මේ හොයන උපයන මුදල් කෙලින්ම යන්නේ ඉන්දියාවට. දැන් අපේ රටේ මට මේ පැහැදිලි කරන්න දෙන්න. මේ ඉන්දියාවට යන මුදල එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි. එක්ට එක අනුවාවන. මේ රටේම පැතිරෙනවා. 3-wheel driver කෙනෙක් එනවා ඉන්දියාවෙන්. එයා මුදල් උපයනවා මෙහෙ තියන්නේ නැහැ. එයා ඒ රටට යවනවා. ඒ කියන්නේ මේකේ තියෙන සාරය සම්පූර්ණම ශක්තිය ඉන්දියාවට අරන්. ඒ වගේම තමයි එක්ට එකට අමතරව එක්ට එක විදිහටම ක්‍රියාත්මක වෙන ඒවා තමයි ඉන්දියාවෙන් ශ්‍රමිකයා ගෙනල්ලා මෙහෙ පාලනය කරන එක. මෙහෙ පාලනය කරන්නේ නැතුව ඇත්තටම අපේ ශ්‍රමිකයට දුන්නා නම් මේ විදේශ විනිමය එන විදේශ විනිමය අපේ රටේමයි පැතිර යන්නේ. ඔව් දැන් මේ මට අවස්ථාවක් දෙන්න. දැන් ඔතුමගේ කෙටි ප්‍රශ්නයක් අහන්න. දැන් ඔය දේශපාලන පුරවකතන නෙමෙයි. දැන් දේශපාලන සංකල්ප නෙමෙයි. දැන් අපිට ගිලන් රට සේවාවෙන්ටත් ඔය වගේම කතා කිව්වා. දැන් මේ නොමිල දෙන්නේ කිව්වා. ඇවිල්ලා මේ කට්ටිය අරයි රස්සාවට එයි ගොඩක් එයි විශාල සෙනඟක් මේකට ඇදිලා එයි ඉන්දියානුවේ හැමතැනම ඉඳී වගේ කියන කතා කිව්වා. මේක දේශපාලන කතා නෙමෙයිද? මූලික සංකල්පයේ තියෙද්දි. නෑ හැබැයි ඒක පුරවකතන නෙමෙයිද? නොමිල දුන්නද? ඒ ගිලන් රත සම්පූර්ණ ගිලන් රත ටික අපිට නොමිල දුන්නද? නෑ ලෝන් එක. අමුතෝ සේවාවක් සැපයනවා කියලා කට්ටියගේ ඇගීමක් නැද්ද ඒ සම්බන්ධව? නෑ සේවාවක් සැපයන්නේ ඒක නොමිල. අන්තිමට බලනකොට ඒකේ නොමිල දෙනවා කියලානේ කතාව ආවේ. නොමිල දෙනවා නම් ඒ රජය තුල නොමිල දෙනවා නම් තමයි
ඒක සේවා අපි විශ්ව අර මිනිස්සු ඇවිල්ලා කම්කරුවෝ ඇවිල්ලා ශ්‍රමිකයෝ ඇවිල්ලා මෙහි වැඩ කරයි කියන කතාවට කිව්වා. අපි පුරෝකථන කරානේ එහෙම. ඕන තරම් ශ්‍රමිකයෝ ඇවිල්ලා මෙහි වැඩ කරනවා. දැන් වැඩ කරනවා කියන්නේ ඒ ශ්‍රමිකයෝ වැඩ කරලා ඒ ශ්‍රමිකයෝ මුදල් අරන් යනවා. අන්න ඒකයි අපිට තියෙන බැරෑරුම්. මොකද මේ වගේ පුංචි රටකින් අපිට එන විදේශ විනිමය බොහොම පොඩි. ඒ ප්‍රමාණය තරම් ගියොත් අපේ රටට මොකද වෙන්නේ? මේ වගේ බහුජාතික සමාගම් ඇවිල්ලා මේ රටේ තියෙන සාරය විදේශ විනිමය අරන් ගියොත් අපිට ඉතුරු වෙන්නේ මොකද්ද? මේ වගේම විකුණ ඉඩම් කෑල්ල විකුණ යන්න නේද වෙන්නේ අන්තිමට. අපිට තියෙන උරුමයන් අපි බලමු හම්බන්තොට වරාය විකුණලා ගත්ත මුදල තියෙනවද? අපිට තියෙන ඒ උරුමය තියෙනවද? උරුමයක් නැහැ. ඒ මුදලුත් නැහැ අපිට දැන්. අපිට මොකද්ද වෙන්නේ කියන එක මම මෙතුමට ළඟට ගිහිල්ලා නම් අර අහපු ප්‍රශ්නත් එක්ක ඔබතුමාට මම හිතන්නේ ඔබතුමා සටහන් කරගත්ත එකට උත්තර දීලා හිටියොත් හොඳයි. තුමා රැඳිලා ඇති අපේ දාය මහත්තයාට මම ස්තුතිවන්ත වෙනවා මේක මතු කරාට. මට එතකොට මේක මේ අපිනුත් පොඩ්ඩක් මිස් වෙච්ච එකක් මේ කතාව. දුඹ කරගෙන වෙලා අපේ සංජය කුමාර වැලිගම ඒ වගේම හර්ෂණ මදුරංග නුවන් රූපසිංහ මුළු මහත් ශ්‍රී ලංකා සියලුම දෙනා වෙනුවෙන් තමයි තමගේ ජීවිත කැප කළේ උරන් නැග්ගේ. ඒක බොරු රහපෑමක් නෙමෙයි. නිකමට හරි වැරද්දක් එතන වුණා නම් එතන ඒ දවස් 4 වෙනි දවස් වෙනකොට උන් ටික පනින්න හිටියේ. එච්චරකට අපි මේකට බද්ධ වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඒක මහින්ද මහත්තයා ගාවට මම යන්නේ අපේ කණ්ඩායමත් එක්ක අපි විසුද්ධි දුන්නාම මම යන්නේ එතෙන්දී අපි කතා වෙනවා. එතෙන්දී ඇත්තටම මහින්ද රාජපක්ෂ මහත්තයා කියන්නේ මේක දෙන්න බෑ මේක තියාගන්න ඕන කියලා කියන්නේ. නමුත් ඉන්දියාව බලපෑම තියනවා නෑ කොහොම හරි මේක කරමු අපි කියලා එතුමා කියනවා. ඒ විශ්වාසය මත තමයි අපි මේකේ මේ සටන එදා අතාරින්නේ. අපිට විශ්වාසයක් තිබුණා මේ අපේ නැවත ඊට පස්සේ අපේ ආණ්ඩුව ආවයින් පස්සේ මේක කිසි ගැටලුවක් නැතුව මේක නිදහස් වෙයි කියලා. මොකද මහින්ද රාජපක්ෂ මහත්තයා කිව්ව දේ කරන මිනිස්සේ. අපි ඒක දන්නවා. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මහත්තයාත් එහෙමයි. ඒ නිසා අපිට බරපතල විශ්වාසයක් තිබුණා. අපි 69 ලක්ෂයක් දෙනා මේ රටේ විශ්වාස කරානේ මේ කතාව. ඒ කියන්නේ ස්වදේ අපිට දැන් අද මේ අපි කතා කරන්නේ ගෝඨාභය හෝ මහින්ද හෝ රෝහිත හෝ පන්නන්න නෙමෙයි. මේ අපි මොකද මේ පන්නලා ගේන්න ඉන්නේ මොකද අපිට? දැන් අපි කෙටියෙන් අහන්න එපා ඒක. දැන් සමහර වෙලාවට දැන් ඔය පහුගිය දවස්වල අපේ මේ ප්‍රශ්න ටික යනකොට එක මේකට අපිට සම්බන්ධ වෙලා උදව් කරන අපේ කණ්ඩායම දැන් ඒ කණ්ඩායම අතුරේ පොඩි විවේචනයක් බාහිර පාර්ශවය විවේචන අරයා මෙහෙමයි කළේ මෙයා මෙහෙමයි ඔය කාගෙත් කෙරුවව අපි දන්නවා. ඔය කාගෙත් කෙරුවව අපි දන්නවා. මෙතන අපි ආණ්ඩුවේ වෘත් සමිතිය වුණාට අපි මෙතන කරන්නේ රටේ කාර්යභාරය. නමුත් මේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කියනවා නේද එතුමා මේක දෙන්න විරුද්ධ වුණා කියලා. ඔව් විරුද්ධ වුණා. ඒ තුල විරුද්ධ වීමත් සමගම ඇත්තටම එතන එතුමාට යම් පෞරුෂයක් තිබුණා. ඉන්දියාව කොච්චර ප්‍රෙෂර් එකක් දුන්නත් අවුරුදු 5ක් ඇදගෙන ඉන්න. සමහරලාට කියන්න ඇති මේ එතුමා කියනවා ආණ්ඩුවේ පොඩි ගැටලු තිබුණා. ඇතුලේ ආණ්ඩුවේ ගැටලු තිබුණා. නමුත් එතුමා තද ස්ථාවරයක හිටියා මේක නොදෙන්න කියලා. වරායට ඇවිල්ලා කියනවා මේක දෙන්නෙම නැහැ කියලා. එතකොට මේ අර අපේ දයා මහත්තයාගේ පළවෙනි ප්‍රශ්නට අපි කියන්නේ ජනපතිතුමා මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමාත් එක්ක අපි කතා කළා. ඉතින්දී අපිට දැවැන්ත විශ්වාසයක් දුන්නා මේ වැඩේ කරමුයි කියලා. ඒ මත තමයි අපේ සටන අතාරින්නේ. එතකොට අදානි ආවහම ඉන්දියාවේ කම්කරුවන් එයිද කියලා. මේ ගිවිසුම තුල ඒක වෙන්නේ නැහැ. මොකද අපිට අර මේ පාලුගේ වළම් බිඳිනවා වගේ මට මෙතන ඕන දෙයක් කියලා යන්න පුළුවන් මේ මොකද තාම කැන්ක් එකෙන් රිපෝට් එක දීලාත් නැහැ හරියට මේ පිළිබඳව තීරණ අරගෙන නැහැ මට කියන්න පුළුවන් ඕව ඉන්දියාවේ නම් ඉන්දියාවේ මිනිස්සු මෙහෙමයි එක්ට එක තිබුණා නම් මෙතුමා කිව්ව විදිහට හරියට මේ දේ මේ විදිහටම වෙනවා දෙයියනේ කියලා මෙතුමන්ලට අපි එකතු වෙලා එක්ට එක නවත්ත ගත්ත නිසා මේ ඉන්දියාවත් එක්ක මේ කරන වැඩේදී මේ වැඩේට ඉන්දියාවේ ශ්‍රමිකයෝ එන්නේ නැහැ ඒක අපිට විශ්වාසයෙන් කියන්න පුළුවන් ආවොත් ඒකත් අපි බලා ගන්නවා ඒකට අපි මේ සූදානම් ඕනම එකකට ඊළඟට අර කතාවත ඉන්දියාවේ සේවක පිරිවැය අඩුයි මේ ඒක අපේ වැඩි ඒ නිසා ඒකට මෙහාට එන්න තියෙන ප්‍රවණතාවය වැඩි වැදගත්ම එක තමයි එතුමා කිව්ව කතාව 1505 ඉඳන් 1988 වෙනතුරු ගිවිසුම් ඇත්ත දයා මහත්තයා අපේ රටේ ජනතාවටත් කියනවා මේ පුංචි බහතේරන වයසේ පුංචි දරුවටත් කියනවා දුවේ පුතේ අපි රටක් විදියට කවදාවත් සටන් කරලා පෙරදුනේ නැහැ ඉතිහාසයේ ඉඳන් අද වෙනකන් අපි සටන් කරලා පෙරදුනේ නැහැ. හැබැයි අපි ගිවිසුම් ගහලා ඉතිහාසයේ ඉඳන් අද වෙනකන් පරාදයි. ඒ නිසා අපි මේ ගිවිසුම් වල හොඳම ගිවිසුම වෙළඳ ගිවිසුම ලංකාවේ ඉන්දියාව සමග මේ තමයි ඉන්දියාවේ මිලදී ගැනීම අපේ මේ අපි ලංකාවෙන් මිලදී ගැනීම මෙන්න මේ අපේ ඉන්දියානු වෙළඳ කිවිසුම මේ තියෙන වෙළඳ කිවිසුමේ සිදුවීම මම මේ කියන්නේ අපි දැන් අපි කිවිසුමක් අත්සන් කරනකොට දෙපැත්තට මේකේ තියෙන්න එපා සාධාරණේ අපෙන් එයාලා මිලදී ගන්නවා එයාලා අපෙන් කියන්නේ දෙපැත්තට දැන් මේකේ අපි ඩොලර් බිලියන 2ක් තමයි අපෙන් ගන්න එයාලා
අපි 4.2 ගන්නවා ඩොලර් බිලියන. හැබැයි එතනත් පරාදයි අපි. ඒ නිසා මේකේ ගිවිසුම් ගැන නම් කතා කරලා ඔබතුමා කලාපීය ගිවිසුම් සම්බන්ධව තරම් සාධනීය තත්වයක් නැහැ කියලාද කියන්නේ? දැන් අපි ලෝක වෙළඳ සංවිධානය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන ව්‍යුහයක් එක මේ ගෝලීය සන්දර්භය ඇතුලේ කල්පනා කරමින් ඉන්නකොට අපිට මේ වෙන වෙන ගිවිසුම් වෙනවනේ ලෝක වෙළඳ සංවිධානය. හැබැයි අපි ඒවයින් ගැලවෙන්න කියලා කලාපීය ගිවිසුම් හදාගන්නවානේ. ඔව්. ඒ වගේ කිසිම සිතක් උන්නේ නැහැ කියලා කියනවා. සමහර දේවල් තියෙනවා හොඳ මේවා ඒ කියන්නේ හොඳ ගිවිසුම් තියෙනවා. මම කියන්නේ දැන් මේ විශේෂයෙන් මම සඳහන් කළේ මේ ඉන්දියාවත් එක්ක. ඉන්දියාවත් එක්ක එකතු වෙලා ගොඩ ගිය එක රටක් කියන්න පුළුවන් නම් ඉන්දියාවත් එක්ක එකතු වෙලා ගොඩ ගිය රටක්. ඒ කියන්නේ මෙතන ඉන්දියාවේ අපිට මේ අපි ඉන්දියාව ගැන අපි මම නම් දකින විදිහට අපි ඉන්දියාව ගැන වඩා හිතනවා වැඩි. මේකේ මේ අපි මොන හරි කරලා ඉන්දියාවට පුළුවන් ද අපි කුඩු කරලා දාන්න. එහෙම කරොත් මේ අනිත් මේ ලෝකේ මේ එහෙම කරන්න පුළුවන්ද දැන් මේ? නමුත් මේ අසල්වැසි රාජ්‍යයක් හැටියට අසල්වැසි රටක් හැටියට ඉන්දියාව සමග තිබෙන රාජ්‍ය සම්බන්ධතා මේ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ශක්තිමත් කර ගැනීම වැදගත් නැද්ද? මේ ඒක නෙවෙයිද මේ දේශපාලන කණ්ඩායම් පුඩුපුණා කියන්නේ? ඒක වැදගත්. ඒක එයත් හිතන්න ඕනේ, ඉන්දියාවත් හිතන්න ඕනේ. දැන් මේ හැරස්මන්ට් එකක් කරන්නේ. කෙලින්ම ලංකාවේ තියෙන දේපලකට මෝදි නම් කරලා වෙනවා අදානිව. කොහොමද ඔබතුමා හැරස්මන්ට් එකක් කියලා නැත්නම් ඔබතුමා කියන්නේ හිරිහැරයක් හැටියට කියලා මේක සඳහන් කරන්නේ? ඇයි හේතුද? මෛත්‍රීපාල ජනාධිපතිතුමා හිර කරන්නේ මොනවටද? නගර පර්යන්තයට. දැන් මේ කියන විදිහට අපේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා හිර කරන්නේ මොනවටද? නගර පර්යන්තයට. මේකනේ හැරස්මන්ට් එක කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් දුන්න මේක කරේ නැත්තම් අපිත් එක්ක තියෙන සම්බන්ධතාවය හිරිහැරයක්. ඒ කියන්නේ මේක නොදුන්නොත් ඔයාලත් එක්ක සම්බන්ධතාවය ඉවරයි. ඉතින් මේක හරි අසාධාරණයි. ඒක අපි කියන්නේ දැන් අනිත් එක අදානි කවුද? ඊළඟ කතාව අදානි කියන්නේ දැන් මෝදි ජනාධිපතිතුමාගේ හිතවතා. එතකොට මේ ටාටා කම්පැනිය දියුණුනේ ඉස්සර ඉඳන් කියන්නේ ටාටා කම්පැනිය පොඩි පටන් අරගෙන එහෙම ඉන්දියාවේ එහෙමනේ එන්නේ. කියන්නේ දැවැන්ත ව්‍යාපාරිකයෝ. එතකොට අදානි කොහොමද දියුණු වෙන්නේ? අදානි එච්චර ලොකු චරිතයක් නෙමෙයිනේ. මෝදි ජනාධිපති අගමැතිතුමාගේ සම්ප්‍රාප්තියත් එක්ක ඒ දේශපාලනය හරහා මොනවා හරි ඊට පස්සේ මෙයා දියුණු වෙලා දැන් අද මොකද කරන්නේ? අද ලෝකේ මම දකින විදිහට වැඩිම අසාධාරණ විදිහට සල්ලි හම්බ කරන කම්පැනියක්. මහාබාධක කොරල්පරය ලෝක වස්තුවක්. ඒක විනාශ කරන්න වැඩ කරන කම්පැනියක්. ළමා ශ්‍රමිකයෝ දසදහස් ගණනක් භාවිත මේ තමන්ගේ ආයතනවල සේවය කරන කම්පැනියක්. ඒ වගේම ලාභාංශ බෙදීමේදී ඉතාමත්ම කැතම විදිහට නින්දිත විදිහට තමන්ගේ ලාභාංශ සංගවමින් පාර්ශවකරුවන්ට ඉතාමත්ම අසාධාරණ විදිහට සලකන කම්පැනියක්. අදානි කියලා කියන්නේ ඒ විශේෂම දේ තමයි තමන්ට ඕන විදිහට නීති වෙනස් කරලා තමන්ට ඕන විදිහට ඕන විදිහට ඉන්දියාවේ නීති වෙනස් කරලා තමන්ගේ ලාභය සඳහා කරන කැත වැඩක් කරන කම්පැනියක්. අපේ මේ කතාව ඇතුලේ බොහෝ පිටපත් ගණනාවක්ම තියෙනවා. ඉන්දියාව අපිට බලපෑමක්ද මේ කරන්නේ? එහෙම කරදරයක් හිරිහැරක් ඉන්දියාවෙන් තියෙනවද? ඊ වෙනකොට ඉන්දියානු තානාපතිවරයා මේ සම්බන්ධව ලියවිලි බාර දෙන්න යාමේදී ඔබතුමාලට ලැබුණු ප්‍රතිචාරය මොකක්ද? මේ හරහා මේ ප්‍රකාශය හරහා තවත් යටිපෙලක් තියෙනවද? කෙනෙකුගේ හැසිරීම, කෙනෙක් දෙයක් ප්‍රතික්ෂේප කිරීම හෝ බාර ගැනීම ඇතුලේ මේක ඇතුලේ තියෙන දේශපාලනික අරමුණු මතුවෙනවද? මේවා පිළිබඳව කිසියම් ආකාරයක විශ්ලේෂණාත්මකව අපි කල්පනා කළ යුතුයි කියලා අපිට හිතෙනවා. මේ සටන කොයිබටද? කොහෙටද මේ දිශාගත වෙලා තියෙන්නේ? හැබැයි මේක තවත් යුද්ධයක් බවට පත් වෙන්න පුළුවන්ද? අපි කතා කරමු. මේ විරාමයෙන් අනතුරුව රැඳෙන්න නින්නාද සජීවී සංවාදයේ සමග අපි යනවා තවත් කෙටි විරාමයකට. නැවතත් නින්නාද සජීවී සංවාදයේ සමගයි මේ එක්වන්නේ. කොළඹ වරායේ හෙට දවස පිළිබඳව කතා බහ කරන්නේ. මේ ප්‍රශ්නය අද මහා සටනක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ගිහි පැවිදි දෙපාර්ශවයේම සටන් බිමට බැහැලා තියෙනවා. ඇතැන් භික්ෂුන් වහන්සේලා කියනවා මේක දළදා වහන්සේ ආරක්ෂා කරනවා වගේ රකින්නවා කියලා. තවත් අය මේ සම්බන්ධව විවිධ කතා කියනවා. මේ ජාතියේ ආරක්ෂාව මේ ජාති ඉරණම නැත්නම් ආණ්ඩුවට මේ අවසාන වශයෙන් මේ ආණ්ඩුවේ පැවැත්ම සම්බන්ධව කතාවක් කියනවා. මෙතන ලොකු හිරවීමක් සැබෑවටම අපිට කොහෙටවත් යන්න බෑ මෙතනින් එහාට. බරපතල විදිහට සටන බලාත්මක වෙලා තියෙනවා. අපි හිතුවේ නෑ මුලින් මේ බඳු තත්ත්වයකට මේ පත් වෙයි කියලා. මේ වෙනත් බලවේගات ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන් වෙනත් පක්ෂ දේශපාලන පක්ෂ මෙතෙන්ට එකතු වෙලා ඉන්නවා මේ සටනට. ඒ සම්බන්ධව දේශහිතයිෂී දෑහිතකාමී බොහෝ ප්‍රගතිශීලී කණ්ඩායම් වෘත්තීය සමිති වෘත්තිකයන් මෙතෙන්ට එකතු වෙලා ඉන්නවා. අපි දන්නේ නැහැ සටන කොයිබට යයිද කියලා. අපේ ක්‍රිෂාන්ත මහත්මයා දැන් ඔබතුමාලාගේ මේ සැලසුම් ඇත්තටම ප්‍රායෝගිකව ආණ්ඩුවට පැහැදිලි කරලා නැද්ද මේ වෙනකොට?
මේ සටන පාදක කරගෙන එනවා කියන්නේ කලින් සටන එන්න කලින් මේ සමාගමට අදහන සමාගමට මේ නැගිටින ජැටිය දෙන්න කලින් මේ සම්බන්ධව විධිමත් සැලසුම් ආණ්ඩුවට ඉදිරිපත් කරාද ඔබතුමාලා? දැන් මේ මොකද විකුණන්න යනවා කියන ඔක්කොම සැලසුම් හදාන කොළහල් උස්සගෙන යන්න පුළුවන්. මේ අපේ සැලැස්ම දෙන්න එපා කියලා. එහෙමනේ. අපේ හැටි එහෙමනේ. හැබැයි විධිමත් සැලැස්මක් කොහොම කාර්යක්ෂම සැලැස්මක් ඉදිරිපත් කරාද ආණ්ඩුවට? කාර්යක්ෂම සැලැස්මක් ඉදිරිපත් කරේ අපිට කරන්න අවශ්‍යතාවය තිබුණේ නැහැ. මොකද මේක විකුණනවා කියලා අපි දන්නේ නැහැ. බදු දෙනවා කියලා දන්නේ නැහැ. අපි ඉන්වෙස්ට් කරනවා කියන එක දන්නේ නැහැ ඒ දවස්වල. එතකොට ඊට අපි මං තව ටිකක් එහාට යන්න 2015 දී ගියාණ්ඩුව තියෙද්දි. එතකොට ඉදිරිපත් කරනවා අපේ සැලැස්මක් වරාධිකාරිය තුළ පළවෙනිවටම එන්නේ PPP private partnership. එතකොට දෙවෙනියට එනවා build operate and transfer. තුන්වෙනියට තමයි එන්නේ වරාධිකාරියෙන් කරන්න කියලා. හැබැයි 2019 එන රිපෝට් එකක් ඒකේ පළවෙනියට තියෙන්නේ වරාධිකාරියෙන් කළ යුතුයි. නැත්නම් අවුරුදු 10ක් තුල ඇත්තට මම මේක හොඳ ප්‍රවේශයක් වෙන්නම් මේකෙදි මේක නොකියම බෑ මට. මොකද මේක තමයි අපිට 2018 හදපු පෝර්ට් මාස්ටර් ප්ලෑන් එක. මේක හදන්නේ Maritime and Transport Business Solution කියන කම්පැනි. මේකට ගන්නවා ලෝන් එකක්. මේ ලෝන් එක ගන්නෙත් ආසියා සංවර්ධන බැංකුවෙන්. ඇයි අපි මේ වගේ දේවල් මේ වගේ පෝර්ට් මාස්ටර් ප්ලෑන් එකක් වගේ එක අපිට මාස්ටර් ප්ලෑන් එකක් හදාගන්න ඕනේ. අනිවාර්යයෙන්. ඔව්. අපි මාස්ටර් ප්ලෑන් එකක් හදාගන්නකොට ඇයි අපි ණයක් අරන් හදන්නේ? අපිට මුදල් තියෙද්දි වරාධිකාරිය සංචිත තියෙද්දි මිලියන ගාණක් මිලියන $240 මිලියන 245කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙද්දි මුදල් තියෙද්දි අපි මේකට ගන්නවා ණයක් ආසියා සංවර්ධන බැංකුවෙන්. අරගත්තම අපි මේ කොන්දේසි තුල හිර වෙලා නේද ණයක් ගන්නකොට ගන්න වෙන්නේ. දැන් උනත් එහෙමනේ ඕනම දෙයක් ගන්නකොට අපි බ්‍රේක් කෝට් එක හදන්න ගන්නකොට $1 මිලියන 300. එතකොට ආසියා සංවර්ධන බැංකුවෙන් කියනවා අපිට මේ පර්යන්ත තුනම පෞද්ගලිකකරණය කරන්න ඕනේ. PPP මොඩල් එකට. ඔබතුමා කියන කාර්යම තාක්ෂණිකව විමසුවොත් කිසියම් ආයෝජනයක් නැත්නම් ජාත්‍යන්තර බැංකුවක් හරි මූල්‍ය නැත්නම් ලබා දෙන ණය පහසුකම් ලබා දෙනකොට ආයෝජකයින් ඔවුන් විසින්ම හඳුන්වා දෙනවා කියලාද කියන්නේ? ගොඩක් වෙලාවට එහෙමයි. ඇත්තටම ආයෝජකයින් හඳුන්වා දෙනවා. සමහරවිට මෙහෙමයි. දැන් අපි දැන් ඔය කාරණා දෙකක් ප්‍රධාන වශයෙන් ණයක් ලබා දීම සහ ණය ඒකේ ගොඩක්ම ආයෝජකයින් හඳුන්වා දෙන්නේ නැහැ. හැබැයි ඒගොල්ලන් කියන්නේ දැන් බ්‍රේක් කෝට් එක හදද්දී අපි මේක කරන්න ඕන සැලැස්ම දෙනවා ඒගොල්ලන්ට. අපිට කියනවා මොකද අපිට ඒගොල්ලන් ණයක් දෙනකොට බලන්නේ අපිට අපෙන් ණය ගන්න හැටි කොහොමද කියලා. එතකොට තමයි කියන්නේ මේ පර්යන්ත තුන PPP කරන්න. ඒ වගේම තමයි මේ පර්යන්තෙන් අතිගරු ජනාධිපතිතුමා එවකට හිටපු ගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එතකොට හිටියේ ප්‍රියත්බන්දු වික්‍රම මහත්මයා තමයි අපේ හිටපු සභාපතිතුමා. එතුමා සාකච්ඡා කරලා මේකෙදි අපිට අරන් දෙනවා මේ ECT පර්යන්තය අපි කළ යුතුයි කියලා. මේ ගිවිසුම වෙනස් කරනවා. එක පර්යන්තයක් අපි කියන්නේ වරාධිකාරිය යටතේ කරන්නත් අනිත් පර්යන්ත දෙක පෞද්ගලිකකරණය කිරීමටත්. ඒ කියන්නේ PPP මොඩල් ඔය පෞද්ගලික මේ ඔක්කොම කියන්නේ එකම දෙයක් තමයි විකිණීම. අපි නම් දන්නේ භාෂාවෙන්. එතකොට එහෙම කරන්න කියලා. එතකොට ඒ තුල ඉඳගෙන තමයි අපි මේක හදන්නේ. එතකොට මම තව පොඩි දෙයක් පෙන්නන්නම් මේකේ. හරිද? මේකේ තියෙන බරපතලම වැරද්ද තමයි එතකොට බරපතලම වැරද්දක් වෙනවා. මෙන්න මේකේ සඳහන් වෙනවා SLPA කියන්නේ ශ්‍රී ලංකා පෝර්ට්ස් ඔතොරිටි කැපැසිටි එක. කැපැසිටි එක 2035න් පස්සේ මෙන්න මේ කළු පාටට තියෙන එක 2035න් පස්සේ සමීප දසුණක් ගත්තොත් පෙනේ. හොඳට නැතු යනවා. ඒ කියන්නේ 2035න් පස්සේ මේක හදලා තියෙන්නේ මේ මාස්ටර් ප්ලෑන් එක හදලා තියෙන්නේ 2035න් පස්සේ වැහිලා යන්න වරාධිකාරිය ඒකටද මේ ක්‍රියාමාර්ග ගන්න. එතකොට තව එකක් තමයි මේක පැහැදිලිව පෙන්නන්නම් අපිට තියෙන SLP එකට තියෙන
තක්ගන් පයිලටේජ් ඊළඟට මෝරින් වැඩ ඒ ඔක්කෝම මේන්ටනස් අවුට්සෝස් කරන්න ඕන ප්‍රයිවට් සෙක්ටර් දෙන්න ඕනේ. එතකොට අපි තියාගන්නේ හරකගේ ඉස්සරහා කෑල්ල. පිටිපස්සේ තියෙන කිරිද ගොමද ඔක්කොම ටික ගන්න පුළුවන් සාරය දෙනවා ප්‍රයිවට් සෙක්ටර්. මේ දේශපාලන සලස්මක් මේක වෙලා ගෝලීය දේශපාලන සලස්මක්. ඒ කියන්නේ රටවල් වල මේ සියල්ල විදේශිකයන්ගේ මුදල් ආයෝජනය සඳහා ලබා දිය යුතු කියන සැලැස්මක් කිසියම් දේශපාලන ගමනක් ඔස්සේ වැඩමින් තිබිලා දැන් ප්‍රශ්නේ මතුවුණා. දැන් මෙතනදී තමයි සටන ආරම්භ කරලා තියෙන්නේ දැන්. ඒතර මේ සටන ඉතිහාසයෙන් ඔබතුමා තිබ්බා කියනවා. දැන් හරි. ඒක අපි පිළිගන්නවා. හැබැයි මේ මොහොතේ ජනාධිපතිවරයාගේ හැසිරීම ඔබතුමා යම් ප්‍රමාණයකින් කිව්වා, වරාය අමාත්‍යවරයාගේ හැසිරීම කිව්වා. දැන් මේ වරායේ ඉහළ කළමනාකාරීත්වයේ මොන වගේ භූමිකාවක්ද මේක ඇතුළේ ඉන්නේ? ඔවුන් දැඩිව ස්ථාවරයක ඉන්නවද මේක දිය යුතුයි නැත්නම් අපි තියාගත යුතුයි කියලා? ඇත්තටම වරාය කළමනාකාරීත්වයේ ක්‍රියා කරන්නේ දේශපාලන මත දේශපාලන තීන්දුව తీරන අනුවනේ. කළමනාකාරීත්වයට ඉහළ කළමනාකාරීත්වයට අවශ්‍යතාවය තිබුණත් මේක සීරසියා වරාය අධිකාරිය හරහා කරන්න ඒ දේශපාලන තීන්දුව తీරන මත ඒක කරන්න බැරි වෙනවා. එතකොට මම ඒ නිසා වරායේ නිලධාරීන්ට 100% නමුත් මෙහෙමයි වරාය නිලධාරියක් මේ රටේ පුරවැසියෙක්. එතකොට හර සාක්ෂියක් තියෙන්න ඕන. එතකොට මේ කණ්ඩායම කතා කරලා යම් දෙයක් කරන්න ඕන. නමුත් මම 100% උන්ට වරද පටවන්නේ නැහැ. දැන් අපේ මම පොඩ්ඩක් මේකට ආයෙනවා ක්‍රිෂාන්ත අපේ ඉංජිනේරු මහත්තයා කිව්ව විදිහට වරාය සේවකයා සහ ලංකාවේ ඉන්න අර වරායට එන්න බලාගෙන ඉන්න හැම කෙනාමත් ඒ වගේම දේශපාලනය හරහා හරි තමන්ගේ දැනුම පාවිච්චි කරලා වරායට එන්න බලන් ඉන්න සියලු දෙනාමත් අනාගතයේ ඉන්න මේ පුංචි අවුරුදු 10 12 පුංචි දරුවනුත් මේක දැනගන්න ඕන. මෙන්න මෙතනින් පස්සේ හරියටම 2035 දී අර මෙතුමා කිව්වා වගේ මේ කොටස නැති වෙනවා. මේ ඒ කියන්නේ මේ ඇවිල්ලා JCT කියන ජය බහළු පර්යන්තය. ඒ කියන්නේ රජයේ ව්‍යවසාය. ඒ කියන්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය. මේකෙන් තමයි හම්බ කරන්නේ. මේක වහනවා. මේ කියන විදිහට මේ ඇවිල්ලා එක්සිකියුටිව් සමරි එක පෝර්ට් මාස්ටර් ප්ලෑන් එක. මේක හදන්නේ ADB එකේ ලෝන් එක කරන 2019 හදන්නේ මේක 2020 ඉඳන් ක්‍රියාත්මක වෙනවා. දැනටත් මේක ක්‍රියාත්මක වෙන නිසා තමයි නැගෙනහිර පර්යන්තයේ මේ වැඩ ටික වෙන්නේ. ඒ කියන්නේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙම වෙච්ච ගමන් JCT එක වැහෙනවා. ජයබහල පර්යන්තයේ වැහෙනවා. වැහුණයින් පස්සේ අපේ සභාපතිතුමා වෙලාවක කියනවනේ 3500 කතාව ඒක බොරු එහෙම වෙන්නේ නැහැ කියලා. අපි ඉල්ලීමක් කරනවා ප්‍රසිද්ධ මාධ්‍යයක් භාවිතා කරන්න ඔබතුමාලා හරි කමන්නේ අරගෙන අපේ සභාපතිතුමාට අපේ ජෙනරල් දයා රත්නායක ගරු සභාපතිතුමාට JCT එක වැහුණයින් පස්සේ සේවකයෝ ඉවත් නොකර මේ සේවක 10000ම තියාගෙන මොනවද කරන්නේ කොහොමද කරන්නේ කියන එක පිළිබඳව අපිට කියලා දෙන්න. දෙවැනි එක තමයි එතුමාගෙන් මම ඉතාමත්ම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. එතුමා බොහොම කීර්තිමත් නිලධාරියෙක් හමුදාපති අපි හරි ආදරේ. මම නම් ඇත්තටම දැන් මෙතුමා ආවයින් පස්සෙත් මම හරි කැමති වෙනවා මෙතුමා ආවයින් පස්සේ රට වරාය හැදී. ඒ කියන්නේ දැන් හදන්න නෙමෙයි දැන් නැති වෙන්න තැනටපත් වෙලා තියෙන්නේ. අපි එක දවසක් මම ප්‍රසිද්ධ එතුමාගෙන් ඉල්ලුවා සභාපතිතුමනි මේ දේ වෙනවා නම් ඔබතුමා යන්න මේකෙන්. අපරාධ අපි ඔය චරිතය අපි හරි ආදරේ. හමුදාපති අපේ රටේ හිටපු හමුදාපතිවරයෙක් ඔය ඒ තියෙන ගුඩ්විල් එක නැති කරගන්න එපා. මේක හින අපරාධයක් ඔබතුමාට කියලා. එතුමත් මම හිතන්නේ හරි දුකෙන් ඉන්නේ මේ සම්බන්ධයෙන් අපිට තේරෙන විදිහට මේවා කියලා එතුමාට ප්‍රශ්නයක් දෙන්නේ නැහැ. කවුද මේ ශාමල මහත්තයා දැන් මෙතන කවුරු හරි ඉන්නවනේ මේ අදිසි හස්තයක් ඉන්නවනේ. දැන් ඒක අපි දැනගන්න එපයි. කොතනද ලෙඩේ කියලා දැනගන්න නැත්නම් අපේ සටනේ පළයක් නැහැනේ. ඔව්. මොකද්ද මේ තරම් කියෙද්දි ඇයි මේක මේ ආපහු දෙන්නම තීන්දුව කරන්නේ දෙන්නම යන්නේ දෙන්නම හදන්නේ? ඒක තමයි අපිට ප්‍රශ්නේ. මේ අපි දැන් අපිට පෙන්වන එක පැත්තක් තමයි භූදේශපාලන. අපි දකින්න පැත්තක් තියෙනවා මේ නැගෙනහිර පර්යන්තයට යාබද SAGT එක. දැන් එක පැහැදිලි දෙයක් කියන්න ඕන. SAGT එක කියලා කියන්නේ 1900 අපිට 1999 අපිත් එක්ක සම්බන්ධ වෙන පුද්ගලික ව්‍යාපාරය. එතකොට 15% අපිට 85% යාලට. දැන් අපේ ඉහළ කළමනාකාරීත්වය හැම වෙලේම කියන දේ තමයි මේ ප්‍රයිවටයිස් කරපුවාම නැව් සමාගම් වෙනවා අපිට ආය සුපිරි අනාගතයක් ගොඩනගෙනවා. මම ඔය අපේ ලොකු මහත්තුරුන්ගෙන් අහනවා SAGT එක ඇවිල්ලා අපිට ආපු එක නැව් සමාගමක් කියන්නේ. අපිට 1999 ඉස්සෙල්ලා ආපු නැව් සමාගම් ටික විතරයි මෙතන තියෙන්නේ. ඒ ටික අපෙන් ගලවලා උන් ගත්තා. උන්කිවට සමාවෙන්න ඕන SAGT එක ගත්තා. අපිට තිබුණු නැව් සමාගම් ටික අපේ ගැඹුර මදි නිසා ගලවලා ගත්තා. ඕක තමයි ඇත්ත. ඕක ඇවිල්ලා මේ කවුද SAGT ගේ හපංකම නෙමෙයි. ඔබතුමා ඇවිල්ලා දැම්මත් ඒක කරන්න පුළුවන්. SAGT ගේ විශේෂ දෙයක් තියෙනවා. 100% ප්‍රමාණයක් 126ක් මර්ස් ලයින් එකේ 105ක් එවර්ග්‍රීන් තියෙනවා. ඒතකොට ඒ නැව් ටික එනවා. හැබැයි දැන් අපි කියන්නේ දැන් මේ මෙන්න මේ පර්යන්ත කිවිසුම්. ඒක ප්‍රශ්නයක් නැහැ. පර්යන්ත කිවිසුම් ගෙහුවට ගැටලුවක් නැහැ. මොකද ඒ නැවුල්ලන් ටික අනිවාර්යයෙන්ම අරන් එනවා. දැන් මේ කියන ඉන්දියාව
ඉන්දියාව එක නැව් සමාගමක් කියන මම ඉන්දියාවේ තියෙන. අපේ දැන් තව විශේෂ දෙයක් කියන්න ඕන. අපේ මහජනතාවට මේ පිළිබඳව නැගින පර්යන්තයේ සම්බන්ධයෙන් ඔබතුමාලට මොනවා හරි ගැටලු තියෙනවා. මේක දිනයක හොඳයි කියලා එක වෙබ්සයිට් වල සල්ලිවට මේ ලියන සහ කියන කණ්ඩායම් ඉන්නවා. ඔබතුමාලා මේ කතා කරන්න ඉස්සෙල්ලා ඔබතුමාලා අපරාධ මේ ලංකාවේ හැදිච්ච වෙඩිත් ඔබතුමා ජීවිතේ අපරාධ මේක එහෙන ගහන අපරාධයක් ඔය කරන්නේ. ඒ කතා කරන්න ඉස්සෙල්ලා අපිට කතා කරන්න අපි ගාව තියෙන තොරතුරු ඔබතුමාලාට දෙන්න. මේවා රිෆර් කරන්න. මේවා බලලා කතා කරමු. ඒක තමයි හොඳ. මේ සම්බන්ධ වැරදි තොරතුරු මිත්‍යා තොරතුරු එළිය පැහැදිලිවම මේක දුන්නොත් වහනවා කියයි වැහෙනවා කියයි දුන්නොත් වැහෙන්නේ ඉන්දියාවට. මොකද මේ ලංකාවේ ඒ තරම්ම උතුම් තැනක පිහිටන්නේ මේ මුළු පෘථිවි තලයේම අපිව අයින් කරලා ඉන්දියාවට දුවන්න බෑ. ඉන්දියාවට අනිවාර්යයෙන්ම අපිව ඕන. ඒ නිසා තමයි අරගෙන ඒ බලාධිකාරිය කෙනෙකුට කියන්න පුළුවන් මේක හුදු ඉන්දියානු විරෝධයක්. නැත්නම් මේ ජාතික සම්පත කාට දුන්නත් චීනට දුන්නත් විරුද්ධ වෙන්න ඕනේ කියලා. අපි චීනට දුන්නත් විරුද්ධයි. අපි එදා ඉඳන් අපි කියන්නේ අපිට කරන්න පුළුවන් දේ මේ. ඇයි අපි කාටවත් දෙන්නේ මේ කලාපෙම අපි තමයි මේක මුලින්ම ග්‍රැන්ට් ට්‍රේන් එක ඔපරේට් කරන්නේ. ඒ තරම් ওই භූදේශපාලනික ප්‍රශ්නේ බලපානවද හෙට දවසට නැත්නම් මේ ආර්ථික වශයෙන් අපි වැටලා ඉන්න තැනින් නැගිටින්න පාර හොයන වෙලාවක් මේක අපිට හුදකලා වෙලා ඉන්න බෑ රටක් හැටියට. තවත් නැව් වෙන්න ඕන තව පිටත්තර නැව් ගෙන්න ගන්න ඕන ඉන්දියාවේ හිතවත්කමකට වැදගත් නැද්ද ඇත්තට මේ කාරණේ? ඇත්තටම නෑ. අපි පිළිගන්නවා. එතන රටක් කර හුදකලා වෙලා යන්න බෑ. හැබැයි ඔය කියන තරම් හුදකලා වීමක් වෙන්නේ නෑ මේ හරහා මම කියන්නේ. මේක අර නිකන් කතාවට කියන්නේ මේ එක පාවිච්චි කරන්න බෑ මොකක්ද එකක් වෙඩිල්ලක් කියලා මේ පෙන්නන වගේ වැඩක් තමයි මෙතන තියෙන්නේ. ඒ හරහා මේක වෙන පැත්තකට යන්නේ. ඒ හරහා ඒ කියන්නේ මේක අරයි යනවා තමන්ගේ වාසිය පැත්තට කණ්ඩායමක්. ඒ කියන්නේ මේකේ ඔය අපේ වරාය ඇතුලේ ඉන්න පුද්ගලික සමාගම් ඒවැ අනාගතය ආරක්ෂා කරගන්න මෙන්න මේ වගේ දේවල් වලට තමයි මේක භාවිතා කරන්නේ. භූදේශපාලන ප්‍රශ්නය මතු කරලා යන්න උත්සාහ කරන්නේ SAGT එක ECT එක ඔය දෙක එකට බොක්ස් ටර්මිනල් එක ප්‍රයිවට් යන්නේ. ඒකට පාර තමයි මේ කපා ගන්නෙ. වගකීමෙන් අපි කියන්නේ. ඉස්සරහට සමහර වෙලාවට මේක ඔබතුමාලගේ නාලිකාවෙන් අපි කියන්නම්. එතකොට ඔබතුමාලටත් වටිනාකමක් එනවා. අදානි ආවොත් එයාගේ ලෝකල් ඒජන්ට් වෙන්න පුළුවන් ජෝන් කීල්ස් එක. එහෙම වුණොත් එහෙම සරස්මත් තියෙනවා. අපි කියන්නේ මේ නැගෙනහිර පර්යන්තය ගැන අපි දන්නේ නැහැ. මම කියන්නේ මම කියන්නේ මේක නැගෙනහිර පර්යන්තය ගැන මම මෙන්න මෙහෙම කියනවා. ඇයි අපිට මේ නැගෙනහිර පර්යන්තය වැදගත් වෙන්නේ? එක ඉස්සෙල්ලම මේ කියන මේකට විරුද්ධව කතා කරන සියලු දෙනාගේටම මම කියන්නේ ඇයි අපිට මේක වැදගත් වෙන්නේ? අපිට වැදගත් වෙන රාජ්‍ය ව්‍යවසාය තුල ගැඹුරෙන් වැඩි පර්යන්තයක් අහිමි වීමෙන් අපේ රටට ඩ්‍රාෆ්ට් එක වැඩි නැව්වලට එන්න බෑ. ඒ තුල අපිට තියෙන ලෝකයේම ස්වභාවයෙන් ලැබිලා තියෙන වටිනාකමේ විශේෂත්වය අපිට ලබා ගන්න හැකියාවක් නැති වෙනවා. ඒ නිසා ප්‍රයිවට් පබ්ලික් පාර්ටිසිපේට් විදිහට කීපයක් කරත් ඒක අපිට අමාරුකම් තියෙන්න පුළුවන්. ඔබතුමා කිව්ව විදිහට ආර්ථික අපහසුකම් තියෙන්න පුළුවන්. ඒ දේවල් බැලන්ස් කරගන්න යම් දේවල් කරන්න වෙනවා. හැබැයි රාජ්‍ය ව්‍යවසාය තුළ අනිවාර්යයෙන්ම එකක් තියෙන්න ඕනමයි අපේ මේ ආර්ථිකයේ පැවැත්මට හේතුව එක්ස්පෝර්ට් ඉම්පෝර්ට් ඒ දෙයට රාජ්‍ය ව්‍යවසාය තුළ මේක තියෙන්න ඕන. ඒක මෙහෙම කියනකොට අපේ ඉහළ නිලධාරීන් කියනවා කොහෙද ලෝකේ හැමතැනම තියෙන ප්‍රයිවට් නැහැ. ලෝකේ හොඳම වරාය සිංගප්පූරුවේ තියෙන ඒක තියෙන්නේ රජයේ ව්‍යවසායයක් යටතේ. කොහොමද වෙන්නේ ඒක? තමසෙක් කියන සිස්ටම් එක තුල තියෙන්නේ. තමසෙක් කියලා කියන්නේ රජයේ කම්පැනිය. අපිත් රජයේ කම්පැනියක්. අපි ඇවිල්ලා පඩි මේ මොනවාද අපේ වරාය කියලා කියන්නේ රජයේ කිව්වට පෙන්ෂනබල් එකක් නෙමෙයි. අපි කම්පැනියක් රජයේ. එහෙමනම් ඉතින් අපිත් අධිකාරියක්. ඒ විදිහම එකක් සිංගප්පූරුවේ තියෙනවා. එයාලත් ඒ විදිහට කරන්නේ. ඒ නිසා බොරු මත යවන්න එපා. ඇත්ත කතා කරමු අපි යථාර්ථයට මේ සම්බන්ධව ඔබතුමා කියන්නේ ආණ්ඩුවත් බොරු කියමින් ඉන්නවා කියලාද මේ ප්‍රශ්න සම්බන්ධව? ඇයි කොහොමද එහෙම කියන්නේ? ඒක බොරු කියන්නේ මෙහෙමයි. ආණ්ඩුව බොරු කියනවා කියලා කියන්නේ ආණ්ඩුව කිව්වහම අපිට හරි කෙනෙක් කියන්න බෑනේ. එක බොරුවක් තමයි මේ අපි JVP එකට එකතු වෙලා කියනවා කියන එක බොරුව. JVP එකට අපි එකතු වෙලා නැහැ. අපි මේ සටන් බිමට ඇවිල්ලා තියෙනවා. මෙහෙමයි. අපි මේ සටන් බිමට ආරාධනය කළා සියලු දෙනාට. එතකොට මම JVP සමාජිකයෙක් නෙමෙයි. පුද්ගලිකව මං මගේ JVP එකත් එක්ක මගේ මත ගැටුමක් තියෙනවා. ඒක අපේ වරායි සේවකුනුත් දන්නවා. අපේ දැන් මේ වෙනකොට නැහැ. මේ සිද්ධිය සම්බන්ධයෙන් මම හරි අකමැතියි. මං JVP කාර්යයක් කියලා කියනවා මං අකමැති හේතුව ඒ අතීතේ යම් අපිට සම්බන්ධ වෙච්ච සිද්ධිත් එක්ක. ඒ නිසා මම JVP සමාජිකයෙක් නෙමෙයි.
හැබැයි මම රටට ආදරය කරන එක්කෙනෙක්. JVP එක තුලත් ඉන්නව රටට ආදරය කරන මිනිස්සු. ඒ කට්ටිය පොහොට්ටුවෙත් ඉන්නවා, ශ්‍රී ලංකාවේ එකෙත් ඉන්නවා, UMP එකෙත් ඉන්නවා රටට ආදරය කරන ඒ තමන්ගේ පක්ෂ දේශපාලන දෘෂ්ටිය පස්සේ කළා සටන් බිමට ඇවිල්ලා තියෙනවා කියලා ඔබතුමා කියනවා. අපි කියන්නේ ඒක. එතකොට එතෙන්ට ආවයින් පස්සේ අපිත් එක්ක JVP කෙනෙක් හිටිය කියලා මුන් ටික JVP එකට ගියා කියන එක වැරදි. එහෙම එකක් නෙමෙයි මේ තියෙන්නේ. අපි ඔක්කොම එක තැනකට ඇවිල්ලා තියෙනවා JVP UMP ශ්‍රී ලංකා සියලු දේ අමතක කරලා අපි එක තැනකට ඇවිල්ලා තියෙනවා රට වෙනුවෙන් නැගින්න පර්යන්තය සම්බන්ධයෙන්. අපේ කොන්දේසි නෑ මෙතෙන්දී මගේ මම ඉන්න ස්ටේජ් එකේ JVP කාර්යයක් හිටියා කියලා මම JVP වෙන්නේ නෑනේ. එහෙනම් JVP අපේ ඔය අපේ සටනට ඇවිල්ලා JVP කට්ටිය මාත් එක්කට ගත්තාම උන් ටික පොහොට්ටු වෙන්න එපාය. ඒ JVP කින් බයින්න එපා උන්ට මොනවද තොපි පොහොට්ටු එකට ගියේ කියලා. එහෙම වෙන්න එපාය. ඒ නිසා මම කියනවා මේක කෝණවලට දාන්න එපා. ඒ වගේම අර මං ඉස්සෙල්ලා කියන්න ගිය එක මට අවසන් කරන්න දෙන්න මේ ගමගේ මහත්තයෝ අපේ මේ ජාතික ව්‍යාපාරය තුළ ඉතා විශාල සංවිධාන ගණනාවක් එකතු වෙනවා. ඒ එකතු වීම තුළ සමහර වෙලාවට එක එක පක්ෂ එක එක සංවිධාන මේක Taman තනියෙන් අරන් දුවන්න try එකක් දෙනවා කියලා පේනවා අපිට. හරිද? ඒවට එන්න එපා. හැමෝටම කියන්නේ. අපි මේක ජීවිතේ පරිත්‍යාගයෙන් වැලිගම මම ප්‍රසන්න ක්‍රිෂාන්ත මේ නම් ටික ඔක්කොම පිවිතුරු සටනක්. පිවිතුරු සටනක් තියෙන මෙතන ඉන්නවා කවුද නිරෝෂන් ලාල්බංගම මට නම් ටික කියන්නකෝ 23ක් ඉන්නවා මෙතන. මේ 23ම සියලු දේ අමතක කරලා බහැලා තියෙන්නේ. අර මං කියන්නේ හැම වෙලේම මරාගෙන මැරෙන්න කියලා. ඇත්ත කතාව ඒක. ආණ්ඩු පක්ෂයේත් බොහෝ දෙනෙක් මේක හොඳ කියනවා. ඔව් ඒක තමයි. මේ ඔක්කොම බහැලා ඉන්න එකට. ඒ නිසා මේක මේ ව්‍යාපාරය මෙහෙම අපි කරගෙන යන්නේ රටට තියෙන ආදරය නිසා. ඒ නිසා මේකේ බාල්දු ගේම් ගහන්න එපා කිසි කෙනෙක්. ඒක විශේෂයෙන්ම කියනවා මේකේ ඉන්න කෙනා ඊයේ කරේ මොකක්ද කියලා මට වැඩක් නැහැ. UMP කට්ටිය මේකේ ඉන්නවා. අපේ සංවිධාන තුල ඉන්නවා එක්සත් ජාතික පක්ෂයේ වෘත්ති සමිතිය අපිත් එක්ක ඉන්නවා. හැබැයි ඒ කට්ටිය ඉන්නකොට තමයි මේ සියල්ල කළේ. හැබැයි එහෙම කියලා මේ මිනිස්සුන්ට දැන් අපි කතා කරලා වැඩක් නැහැ. ඒක වැරදි. ඒක වැරදි නිසා අපි මේ දැන් කරන්නේ. ඒ කට්ටිය ඔක්කොම දැන් අපිත් එක්ක ඉන්නේ. නමුත් මෙහෙම ප්‍රශ්නයක් එන්නේ නැත්ද ශවල් මහත්මයා දැන් අපේ සතුරු කඳවුරු වලට අපි මේක මගින් කිසියම් ආණ්ඩුව ධෛර්යමත් කිරීම සඳහා අවියවුදු සැපීමක් වෙන්නේ නැද්ද මේ ඒ පාර්ශවයෙන් ගත්තොත් එහෙම? ඒක තීරණය කරන්න ඕන කවුද? ආණ්ඩුවනේ. ඒක තීරණය කරන්න ඕන ආණ්ඩුවනේ. දැන් මුන් ටික ඔක්කොම එකතු වෙලා ආණ්ඩුව කල්පනා කරන මුන් ටික ඔක්කොම එකතු වෙලා JVP UMP ශ්‍රී ලංකාව ඔක්කොම බලවේගයක් හැදිලා ඒ ඇස්සේ හාමුදුරුවරුත් ඇවිල්ලා පූජකතුමන්ලත් ඇවිල්ලා දේශහිතයිසී ජාතික සංවිධාන දේශ මාමක බලවේග ඔක්කොම එකතු වෙලා දැන් ඉතින් ආණ්ඩුව කල්පනා කරන්න ඕනේ මේක මොකද කරන්න කියලා. අපි ඉල්ලන්නෙත් ඒක. අපිට ඕනත් ඒක. මම ඉස්සෙල්ලා කිව්වේ මේක පන්නලා තව ගේන්න එකක් කියන්න. කවුද කියන්නේ අපි? ඒ නිසා මේ හදාගත්ත එකකින් මේ වලට කරගන්න එකද අනිත් එක ගමගේ මහත්මයා විශේෂම දේ තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම ඒක තමයි අද මේ රටේ රාජ්‍ය ප්‍රතිපත්තිය කළේ. ඔබතුමාට මතක නම් සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති මාලාව කැබිනට් පේපර් එකක් දාලා රජයේ ප්‍රතිපත්තිය බවට පත් කරගන්නවා. ඔය කැබිනට් පේපර් එක දාලා පත් කරගත්ත රාජ්‍ය ප්‍රතිපත්තිය තුල තියෙන්නේ මොකද්ද? නැගිටින පර්යන්තය අපිත් එක්ක කරනවා කියලා. අපි මේ වැඩ කරන රාජ්‍ය විරෝධී නෙමෙයි. අපි මේ රාජ්‍යයට පක්ෂපාතීව වැඩ කරන කට්ටිය. මේ කරන්නේ රජයේ ඒ කිව්ව ප්‍රතිපත්තිය තුල රජයට රැඳී සිටීමට අපි උදව් කිරීම. ඒ නිසා අරක ඉවර කරේ නැහැ. ඉල්ලීමක් කරනවා අපේ සංවිධානයට එකතු වෙලා රට වෙනුවෙන් නැගින පර්යන්තය වෙනුවෙන් උදව් කරන සියලුම පක්ෂවල සියලුම නියෝජිතයන්ට නායකයන්ට නැගින පර්යන්තය ආරම්භලා නැගින පර්යන්තය අරමුණු කරගෙන මේකේ ඉන්න කිසි කෙනෙකුව විවේචනය කරන්න එපා. මොකද ඔය හැම කෙනා පිළිබඳවම අපිටත් විවේචනයන් තියෙනවා. ඒ නිසා ඉල්ලීමක් කරනවා බොහොම දයාබරව ආදරයෙන් වගකීමෙන් මේ විවේචනය අදින් පස්සේ කරන්න එපා. මොකද මේකට මේ විවේචන හරහා මේ ගැටුම් ඇති වෙලා මේක කැඩිලා ගියොත් ඒ සාපය එන්නේ ඔබට. ඒ නිසා ඉල්ලීමක් කරනවා නැවත කිසි කෙනෙක් ඒ වගේ විවේචන කරන්න එපා කියලා. මේ කතාවේ බොහෝ කාරණා තියෙනවා අපි බාධා නොකර හිටියා දුරකථනය නොගෙන නමුත් ගන්න වෙනවා. අයිබෝන් ඔබට. අයිබෝන් මේ ඉන්නාද වැඩසටහනට ඉස්සුතුවක් දෙනවා. ඔව් සරත් මහත්මයා කඩවල ගෙදරින් කතා කරන්නේ. මහත්තයා මේ අපේ මේ සම්මල් මහත්තයා කිව්ව විදිහට මේ අපිට අවශ්‍ය වෙන්නේ මහත්තයා දැන් මේ වරාය ගැන ක්ලාස් එකක් දෙකේ මහත්තයා ඔබ අන්තර්ජාල ටික වරාය අපිට බලා ගන්න පුළුවන්. ඔව්. ඒකනේ අද අවුනේ අපිට ඕනේ ඔබතුමාලගේ හරි ආණ්ඩුවේ තියෙන මේ ඍජු ප්‍රශ්නය ගැන තමයි අපි දැනගන්න. දැන් ආණ්ඩුව රජයෙන් කියන්නේ දැන් මොකද භූදේශ බලන පස්සෙන්නේ මහත්තයා කියන්නේ. ඔටිම කියනවා අපි රටේ තියෙන කිසිම දෙයක් විසුණුවට අපි කැමති නැහැ. ප්‍රධාන දේ ඒකයි අපේ කරගේ ඒකයි. හැබැයි ඔබතුමාලා දැන් ඔබ සෞභාග්‍ය දැක්මට ඔබතුමාලා ඔබ ඉස්තිර කරගත්තේ නැත්තේ කියන එක තමයි අපිට ප්‍රධාන ප්‍රශ්නේ. මොකද ඔක ඇතුළු කරගන්න තිබුණා ඔයාලගේ ප්‍රශ්නේ. හැබැයි ඔබතුමාලා වැඩි හරියට කරලා මොකද මට ගීතරේ පහත්තෙක් මේ දුරාත්‍රි කතා කරලා කිව්වා
සංස්කෘතිය අතුල් කරගන්න බැරුව එක මේ දැක්මක. ඉතින් මොකද මේ හැමදාම මොකද මට මේ දෝෂ ඔබතුමාට මේක අතුල් කරගන්න තිබුණා නේද? ඔය එක එක මහත්තුරු ඔහම කියනවා. ඔයාලා උක හරියට ඉස්තිර කරගන්න මේක විද්වත් මණ්ඩලයක් මත නේ ආණ්ඩු දෙවදිනේ. අනිත් එක අර මේ ගිය සැරේ හම්බතර වරාය විකුණු වෙලා ඔබතුමාට තිබුණා ඔක නැති කරගන්න. මොකද ඕක තමයි අරුමුදේ. මොකද ඔබතුමා දැන් චීනවාදී කොයිනේ කතා කරන්නේ. උතර පොඩි පස්සේ ඒක අපි දකින්නේ මේ ඉන්දියාව අන්තිම කිසි දෙයක් කරගන්න බෑ. දැන් චීනේ අව යටින් අදහසක් වගේ අපිට චීනෙට යටින් කොහොම හරි කරගත්තොත් හොඳයි කියන අදහසකුත් පොඩ්ඩකුත් ඔබතුමා එනවා. මම කියන්නේ මෙතනට අර ඔය පෙරදුගාමී හරි ජනතා විමුක්ති පෙරවරි දෙන්නෙක් ගාව නම් මේට වැඩි ටිකක් මේක තර්කයක් වර ගෙනියන්න පුළුවන් කියන එකයි මගේ අදහස. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ඔබට. අපි හැමෝටම ඉඩ කඩ තියෙනවා. අපිට පක්ෂ වෙන්න ඕනේ නැහැ. එහෙම පක්ෂ හෝ විපක්ෂ වෙලා දිනන කෙනෙක් නැහැ. හැබැයි අපි නිශ්චිතව මේ සංවාදය දිනු කරොත් තමයි හැබැයි ප්‍රශ්නය අපිට අල්ලගන්න පුළුවන්. ඒ නිසා විවෘතයි ඔබට ඔබේ ඕනම අදහසකට ඕනම යෝජනාවකට චෝදනාවකට අපි අපේ නිර්මිත වේදිකාව ඉඩකඩ විවර කරලා දීලා තියෙනවා. නින්නද සජීවී සංවාදයේ අවසන් විරාමයට යන්න ඔබෙන් අවසර ගන්න වෙනවා. රැඳී සිටින්න අප සමග අපි එන විරාමයට ගිහිල්ලා. නැවතත් නින්නද සජීවී සංවාදයේ සමගයි මේ වෙන්නේ. කොළඹ වරායේ හෙට දවස් පිළිබඳව කතා බහ කරන්නේ. 066 22 83 68 69 කෙනෙක් ඉන්නවා. අයිබෝන් ඔබට. අයිබන්ඩ. අමරසේන මහත්මයා අංකුමරේ කතා කරන්නේ. මම පළමුවෙන්ම ස්තුතිවන්ත වෙනවා වෘත්තීය සමිති නියෝජිත මහත්තුරුන්ට මේ අපේ මේ හදවත වාගේ තියෙන වරාය රැක ගැනීම සඳහා කරන සටන වෙනුවෙන් අපේ ශක්තිය ධෛර්යය ඒගොල්ලන්ට ලැබෙයි කියලා පළමුවෙන් ප්‍රාර්ථනා කරනවා. ඊළඟට මම කියන්න ඕනේ මේක සම්බන්ධයෙන් අපේ රටේ ඉතිහාසය මතක් වෙනවා මට. අපේ ඉතිහාසයේ රජවරු රටේ පාලකයෝ මේ රටේ සාරය පිට රටවලට උරා බොන්ට ඉඩ දුන්නේ නැහැ. මේ රට ශක්තිමත් කිරීම සඳහා මේ රටේ නිෂ්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් අපේ පැරණි රජවරු පුදුම වෙහෙසක් දැරුවා. අද මෙච්චර දේවල් කරන්න තියෙනවා මේ රටේ නිෂ්පාදන ක්‍රියාවලිය තමයි විශේෂයෙන් රජ රට ගොවි ජනතාව අද අපිට බත සපයන මිනිස්සු විඳින දුක දිනපතා ටීවී එකේ සෑම channel එකකම පෙන්නනවා. මේවට විසඳුමක් දෙන්නේ නැතුව මේ රටේට ගලාගෙන එන ධනෙ ගලාගෙන එන ධන උල්පතක් බැරියර් දාලා හරවන්නවා නම් ඉන්දියාවට හරි වෙනත් රටකට මේක කරන්නද අපි මේ බලේ පවරලා හක්කලා මේ නායකයන්ට මේ රට බාර දුන්නේ කියන එක අපිට විශාල ගැටලුවක් දැන්. ඊළඟට මම විශේෂයෙන් කියන්න ඕන මේ වෙලාවේදී මේ අර මොනවාද මේ උගත් පිරිසක් මේ ආණ්ඩුවේ ඇමතිකම් දුන්නනේ ඒගොල්ලෝ ඉදිරිපත් වෙලා 100ට ගන්නක්. ඒ අයට තේරෙන්නේ නැද්ද මේ රටේ සල්ලි වලින් ඉගෙනගත්තු උදවියට මේ රටේ ධන සම්පතක් පිට රටට බාර දීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව ඇතුලේ විරුද්ධ අදහසක් ප්‍රකාශ කරන්න බැරිද මොන පක්ෂය හෝ ඒවා අපිට කමන්නේ. අපි කතා කරන්නේ මේ මහ ජනතාව හැටියට මේ රටේ සම්පත් පිට රටවල වල මිනිස්සුන්ට උරා බොන්ට දෙනවා නම් මේකේ සාරය මොනවටද මේ රටේ නායකයෝ. මේකයි අපේ ප්‍රධාන ගැටලුව. ඉතින් මේක වෙන්න ඉඩ දෙන්න එපා. මේ වෘත්තීය සමිති කරන සටන් ව්‍යාපාරය සාර්ථක කරගෙන මේ ධන නිදානය අපේ රටේ ධන නිදානය ආරක්ෂා කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවයි කියලා මේ අවස්ථාවේදී මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි ඔබතුමන්ට. අපි අත්‍යවශ්‍ය අමතුමක් තිබුණොත් ඔබට අවස්ථාව ලබා දෙනවා. අත්‍යවශ්‍ය ගැටලුවක් ප්‍රශ්නයක් තිබුණොත් මම හිතන්නේ ප්‍රශ්න කිහිපයකුත් තිබෙන නිසා අපි ඔබතුමාට උත්තර දෙන්න අවස්ථාව දීලා ඔබතුමා ළඟට එන්නම් මම. ඇත්තටම සරත් මහත්තයා කතා කරපු කාරණාව ගැන කතා කරන්න ඕන. මේ ඇත්තම ක්ලාස් එකක් දැම්ම නිසා තමයි අද රටේ ඔබතුමත් මේක ගැන දන්නේ. එහෙම නැත්නම් ඔබතුමා දන්නේත් නැහැ. අපි ක්ලාස් එකක් විදිහට දැම්ම ඔබතුමාට තමයි අපේ නින්නාත තමයි පටන් ගත්තේ වැඩේ. මේක දැනුවත් කිරීම අපි ගණනාවක් කළා. මම ඇත්තටම අපේ වරු සමිතියේ නායක සංජය කුමාර වැලිගම ක්‍රිෂාන්ත ප්‍රසන්න ලාල් බංග ඔය කට්ටියත් එක්ක අපි තැන් වලට ගිහලා ක්ලාස් කළා මේක ඇමතිවරුන්ට සංවිධාන වලට. එතකොට මේ තුමා කිව්වා චීනවාදී ඉන්දියාව නෙමෙයි චීන නෙමෙයි ඇමරිකාවටත් අපි ඔය කිසිම එකක් මේකට මං හැම වෙලේම කියන්නේ මේක ගණිකා වෘත්තිය යොදවන්න එපා කියලා අපේ මාතෘභූමිය. ඒ නිසා එන කිසිම රජයකට ඒ වගේ දේවල් කරන්න බැරි වෙන නීති හැදෙන්න ඕනේ. ඒක තර්කයක් නෑ සරත් මහත්තයත් එක්ක එකද. මෙන්න මෙතන අපිට ප්‍රශ්නයක් තියෙනවා ප්‍රතිපත්ති මාලාව ගැන අපේ සරත් මහත්තයා කතා කළා. මම ඉල්ලීමක් කරනවා. ඔබතුමාගේ ඔළුවේ තියෙන S2 තියෙන ඒ කන්නඩි දෙක ගලවලා S පේන්නේ නැති එක නෙමෙයි මම කියන්නේ පාට කන්නඩි දෙක ගලවලා ප්‍රතිපත්ති මාලාව අර කියන්නේ දැන් සමහර JVP කෙනා කියවන්නේ නැහෙනේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය. ඊට පස්සේ UMP එක කියවන්නේ නැහැ JVP ඒ හැටිනේ. එහෙම නැතුව රටේ පුරවැසියෙක් විදිහට
අරගන්න සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්තිමාලාව අරගෙන කියවන්න ඒකේ අපි ඕක ඇතුළත් කරලා තියෙනවා. ඒ වෙනුවෙන් තමයි මේ සටන් වදින්නේ. ඒ ඇතුළත් කරපු නිසා තමයි මේ අද මෙහෙම මේ විදිහට බය නැතුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම නිවැරදිව මේ රට තුළ යථාර්ථය බවට පත් කරන්න කියන එක බය නැතුව කියන්නේ ප්‍රතිපත්තිමාලාවේ තියෙන නිසා. ඒ නිසා අර ප්‍රතිපත්තිමාලා සමහරට කියවනකොට පොඩි ෂොට් එකක් දාලා හිටියක් දන්නේ නැහැ. එහෙම ඔළුවේ යන්නේ නැතුව ඇති ආයෙසරයක් කියවන්න. අපි ඒ ප්‍රතිපත්තිමාලාවට තමයි මේ වැඩ කරන්නේ. ඊළඟට විශේෂයෙන්ම කියන්න ඕන හම්බන්තොට සම්බන්ධයෙන් අපි යම් කැපකිරීමක් කරනවා. අපේ වැලිගම එතකොට ඉදි හිටියේ ඉන්ටර්ඩික් වෙලා ඒ මිනිස්සයා ගිහලා එතන ගුටි කාලා අපිත් එතන යනවා වතුර ගහනවා. ඒ වගේ ක්‍රිෂාන්ත මහත්තයලා වෙනම ඉංජිනේරු සංගමේ සමා වෙන්න ඕන. ඔබතුමාලා ඉංජිනේරු සංගමේ විතර වෙනම යනවා. අපි හැබැයි එදා වෙච්ච අඩුපාඩුව තමයි මේ වගේ ටීම් එකක් එදා හිටියේ නෑ. එදා එකතු වුණේ නෑ කට්ටිය. JVP එක වෙනම ගියා, UMP එක වෙනම ගියා. UMP ලා ගෙතර හිටියානේ. මේ ක්‍රිෂාන්ත මහත්තයලා වෙනම ගියා. එහෙමයි උනේ. ඔව් දැන් හම්බන්තොට අත්දැකීමෙන් දැන් හම්බන්තොට වරාය දීමේ අත්දැකීම පදනම් කරගෙන ඔබතුමාලා මේ ගෝඨාභය ජනාධිපතිවරයා ගේන්න වඩා සංවේදී වුණා. ජාතික සම්පත් රැකගනී කියලා. ඒක එහෙම වුණාද ඇත්තටම? එහෙමද ඔබතුමාලා මේ වෘත්තීය සමිතියක් හැට මේ පක්ෂ වලට උදව් කරන්නේ? ඇත්තටම ගෝඨාභය ජනාධිපතිතුමා බලයට පත් කරන්න මම හිතන්නේ එතුමාට ලැබුණ ජයග්‍රහණයම හේතුවක් වෙනවා ලක්ෂ 69ක් ඡන්ද දීලා ඡන්දදායකයන් එතුමාව බලයට පත් කරේ නිකන් නෙමෙයි. මොකද ගියාණ්ඩු කාලේ ඒකම ඇති ඇත්තටම. මොකද හම්බන්තොට වරාය අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ විකුණලා ලැබුණ මුදලත් නැහැ වරායත් නැහැ අපිට. අන්න ඒ තුල තමයි මේ ආණ්ඩුව ගියාණ්ඩුව යවලා මේ ආණ්ඩුව ගෙනාවේ. මං හිතන්නේ ගෝඨාභය මහත්මයාට අධිකර ජනාධිපතිතුමාට අපි ස්තුතිවන්ත වෙනවා. එහෙම දායකත්වයක් දීලා රට තුල හොඳ ආරම්භයක් අරගෙන කරන්න ආපු ගමන කරගෙන යන එක. මොකද නමුත් එතුමා ළඟ ඉන්න වූ පිරිස අපිට හිතෙනවා කරන්න දෙන්නේ නැද්දෝ කියලා. දැන් මේ ඔබතුමාගේ විෂය හා සම්බන්ධව දැන් මේ වරායෙන් ලැබිය හැකි ප්‍රතිලාභ මෙහි ශක්්‍යතාවයන් පිළිබඳව මේ රටේ ඉන්න ආචාර්ය මහාචාර්යවරු නැත්නම් විශ්වවිද්‍යාල ශාස්ත්‍රයේ ඉන්න ප්‍රවීණයන්ගේ අවධානය මේකේ යොමු නැද්ද? ඒ සම්බන්ධව ඔබතුමාලා ඒක ගන්න කටයුතු කළේ නැද්ද? මොකද්ද එයාගේ විද්වත් මතය බවට පත් වෙන්නේ මේ සම්බන්ධව? එහෙම එකක් තියෙනවද? එහෙම විද්වත් මතයක් නැත්නම් වෙන අයගේ අවධානය ප්‍රශ්න කරාද? විශ්වවිද්‍යාල මට්ටමින් දැන් ආර්ථික විශේෂඥයෝ ඉන්නවා මේ සම්බන්ධව. ප්‍රවීණයින් තව ඉන්නවා මේ එහෙම එකතාවයක් සහභාගීත්වයක් තියෙනවද කණ්ඩායමක් එක්ක? ඇත්තටම දැන් අපි මේක තනියම පහදලි කරන්න ගියා. අපි යූනියන් 23ක් එක්ක එකතු වෙලා. එතකොට ඇත්තටම අපි යූනියන් 23 එකතු වුණේ අපේ ඉංජිනේරු සංගමය එකතු වුණේ ඇත්තටම ගෝඨාභය ජනාධිපතිතුමා බලයට පත් කරන්න ගෙන ආපු ආණ්ඩුවේ වැලිගම ශාමෙල් කියන දෙන්න ඉන්න හින්දා. මොකද අපි දන්නවා මේක අපිට ලොකු හයියක්. මේ හයිය තුල තමයි අපිට ඔය හම්බන්තොට වරාය විකුණද්දී ඒ හයියක් තිබුණේ නැහැ අතරම. අපි දැන් UNP කට්ටිය ඇවිල්ලා කිව්වේ නැහැ මේක විකුණන්න හදනවා මෙන්න මෙහෙ බේරගන්න කියලා. ඇත්තටම මෙතුමාලම තමයි මේක ආරම්භ කරේ. අපි ඒකට ගිහිල්ලා තවත් ශක්තිමත් වුණා. අපි ඒගොල්ලන්ට ශක්තිය දුන්නා. ඇත්තටම ඒ අවස්ථාවේදී තමයි අපි දැනගත්තා අපි 23 දෙනාට මේක කරගෙන යන්න බෑ. මේ අවස්ථාවේ තමයි අපි මුළු රටේ සමස්ත ජනතාවටම කතා කරන්නේ අපි දැනුවත් කරන්නේ ඒගොල්ලන්ව මේ දේ ඔබ දුන්නා නම් යම් ඡන්දයක් ඒ තුලින් මේ දේ මේ ආණ්ඩුවව හරි මගට ගන්න. හරි තැනට ගන්න. ඒ කියන ගමන් මම තව පොඩි දෙයකට යන්න. ඔව්. මේක අවසාන තපුරි අවස්ථාවක් ඔබට එනවනේ. ඒකෙදී අර ඉස්සෙල්ලා කිව්වා වගේ ප්‍රවේශයෙන් වෙනස් වෙන්නේ නැහැ. මම මේකට තව එකතු කරන්නම්. මේ බිස්නස් එකක් කරගෙන යන්න හැටි අපි දන්නේ නැත්නම් මේවා කතා කරන්නේ නැහැ. මොකද අපිට තියෙන්නේ ගැඹුරු අඩු පර්යන්තයක්. ඉස්සෙල්ලා කතා කරා වගේ. ගැඹුරු අඩු පර්යන්තයක තියෙන එන්න පුළුවන් නැව් ප්‍රමාණය දැන් ගිලිහින් යනවා. මොකද කට්ටිය එකතු වෙලා විශාල නෞකා හදන්නේ. ඒ නෞකා හදනකොට අපෙන් ගිලිහිලා යනවා MSC Australian Express Service එක. අපිට මේකේ ගැඹුර 14.25ට එන්න බෑ. ඊට වඩා වැඩි. එතකොට මේකේ
20ට වඩා ඒ කියන්නේ කන්ටේනර් ගැහුවාම පෙට්ටි 20කට වඩා අඩුයි. අඩු වුණත් ගැඹුර වැඩි. ගැඹුර වැඩි හින්දා මේ MSC Australian Express එකට එන්න බැරුව දැනටමත් CICT එක යන්නේ. ඇයි ගැඹුර අඩු හින්දා. ඒ වගේම තමයි MSC IMED. ඒකේ across 20 across තියෙනවා දිගට. ඒත් ගැඹුර වැඩි. 20ක් කැපැසිටි තියෙනවා. across ගත්තම හරහට ගත්තම පෙට්ටි අසුරන්න පුළුවන්. නමුත් ඒකෙත් ගැඹුර වැඩි. ඒකත් ගිහලා දෙනවා. දැනට පණ අදිමින් යනවා MSC African Express එක. මේක අප්ග්‍රේඩ් කරනවා වෙසල්ස් ලොකු ඒවට. එතකොට තමයි අපිට ECT එක අවශ්‍ය වෙන්නේ. ඇයි ECT එක පරක්කු උනේ? මෙන්න මේවා තමයි අපිට තියෙන එකම ගැටලු. දැන් ඔබතුමාලගේ සංවර්ධන කටයුතු පිළිබඳව අපි ඉදිරියේ කතා කරමු මොනවද වෙන්නේ කියලා. ශමල් මහත්තයා දැන් මේ සටනේ තීරණාත්මක තැනක ඉන්නේ. දැන් මේ සටන දැන් දෙන තැනට ඇවිල්ලා තියලා කියලා කණ්ඩායමක් කියනවා. තව කට්ටිය කියනවා දැන් දෙන්නේ නැහැ කියලා. දෙන තැනට තීන්දුව අරන් නැහැ කියනවා. දැනට මේ සම්බන්ධව ඉන්දියානු අදාළ බලධාරීන්ගේ අවධානයට යොමු වෙලා නැද්ද මේ සටන පිළිබඳව අදාළ පාර්ශවයන්ට sannivedanaya කරේ නැද්ද? තමන් මේකට විරුද්ධයි කියන කාරණේ දැන් කිසියම් සමාගමක් මේක මිලදී ගන්නවා නම් සමාගම් තීන්දුව කරනවා අර්බුදයක් ගැටලුවක් තියෙන තැනකට එයාලා ආයෝජනය කරන්නේ නැහැ. ඒක එයාලට අවදානමක්. මුදල් යොදවන්න. ඒකට මේ භූදේශපාලනික කතාව මේ තියෙන මේ දේශපාලන වාතාවරණය සම්බන්ධව ඒ අදාළ පාර්ශවයන් දැනුම්පත් කරේ නැද්ද? ඒගේ ප්‍රතිචාර මොන වගේද? දැන් අපේ ආදානගේ භූමිකාව එන්නේ අපේ කැබිනට් පේපර් එක හරහානේ. ඔව්. එතකොට ඒකට සම්බන්ධ අපේ ජාතික ව්‍යාපාරය වෙනුවෙන් ඒක නගර පරාන්තයේ සුරකීමේ ජාතික ව්‍යාපාරය වෙනුවෙන් අපේ PNF එක වෘත්තීය වේදීන්ගේ ජාතික පෙරමුණ ඒ කණ්ඩායම අපිට හදනවා ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට බාර දෙන්න. ඒක ඊයේ දවසේ යනවා. අඩුම තරමින් ඒක බාර දෙන්නවත් බැරි වෙනවා. අඩුම තරමින් ඒක දීලෙන්නවත් අපිට අවස්ථාවක් නැහැ. ඒක සාකච්ඡාවක් නෙවෙයි. නිකන් දීල් බාර දීලෙන්න ඒකවත් ගත්තේ නැහැ. ඒ කියන්නේ එතන ඉන්නේ ඉන්දියාව. මේ අපිට ආදරේ ඉන්දියාව එතන ඉන්නේ. ඒ නිසා අපිට මේක කොතනින්ද අවසන් වෙන්නේ කියන එක පිළිබඳව ලොකු බරපතල ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඒ ඕනම බරපතල තත්වයකට අපි සූදානම්. එතකොට අපි මේ ඉන්දියානු විරෝධයක් හෝ චීන ගැටවීමක් හෝ එහෙම එකක් නෙමෙයි මේ තියෙන්නේ. ඉන්දියාවට අපි මේකට විරුද්ධ අපේ ආයෝජනය සඳහා මේ කාවක නෙමෙයි. මේ නැගෙනහිර පර්යන්තය අපි සතු එකක්. ඒක බලහත්කාරයෙන් කොල්ල කණ්ඩ හදන එකටයි මේ විරුද්ධ. ඔබතුමාලගේ තර්කය නේද කිසියම් ආයතනයක් පාඩු ලබනවා නම් ඒක ආයෝජනය කරලා දිනු කිරීම සම්බන්ධව තර්කයක් නෙමෙයිනේ මේක. නෙමෙයි. එහෙම නෙමෙයි. ඒක ලාභ ලබන තත්වයක් ඇතුලේ තමයි දෙන්න යන්නේ. ඒතර ඒක තමයි මේ ගැටලුව මත ගැටලුව. සහ අපි හදපු එක මේ. තව ආයෝජනය කරන්න ඕන තරම් අවස්ථා වරාධිකාරිය තියෙනවා. ඒව කරගත්තට ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ අපි කියන්නේ අපි හදපු එක අපිට මේ දැන් අපි හම්බ කරන එක අපි හම්බ කරන් කන එක මේක තියන්න මේක තව ඉදිරියට අපි කියන්නේ හැම ඩොලර් මේ ටිකෙන් හරියට කළොත් ඩොලර් 100ක් ගන්න පුළුවන් හරියට මේ ටික කළොත් තව අවුරුදු 2030 වෙනකොට 1000ක් ගන්න පුළුවන් මේ තුමාලගේ මේ සැලස්ම අනුව ඒ නිසා අපි මේක මේ නිකන් අර මේ අපි මං කිව්වේ අපි JVP කාරෝ UMP කාරෝ නෙමෙයි අපි ආණ්ඩුව අපිට ගමගේ මහත්තයෝ අපි මේ ආණ්ඩුව ගේන්න බරපතල විදිහට වැඩ කරානේ. එතකොට ඒකත් එක්ක ජොන්ස්ටන් ඇමතුමා එන්නේ. ජොන්ස්ටන් ඇමතුමාත් එක්ක අපි හොඳට එකතු වෙලා වැඩ කරනවා. රෝහිත ඇමතුමා කියන අපේ හිතවත් ඇමතිවරයෙක් පහුගිය ඉස්සෙල්ලත් අපිත් එක්ක හිටියා. අපිත් එක්ක අදටත් කිසිම මේ ප්‍රශ්න නිසා අපි යන්න තුනාට අපිත් එක්ක ඉතා සුහදව වැඩ කරන ඇමතිවරයෙක් හිටියානම් අද අපේ වරායේ WD සංජය කුමාර වැලිගම අපේ සේවකයෝ පණ යනකම් කටුකාපු 2015 දුක්වින්ද 2015 තිරිසන් විදිහට ඒ අතීත මතක් වෙනකොටත් අපිට හිරිකිතයි. එහෙම දඬුවම් දුන්නු අපේ කොල්ලෝ ඉන්නවා. උන්ට හොඳට සලකලා උන්ට ඒ අවශ්‍ය දේ අදටත් අපේ නඩු ටික අයින් කරගන්න බොරු දේවල් වලට කරපු දේවල්. ඒ ඔක්කොම තියාගෙන ඇයි මේක වැලිගම කැපකිරීම මේ කරන්නේ? මේක ගියොත් මේක ඉවරයි. අමතුමත් එක කතා කරලා හෙට පුළුවන් වැඩේ කරන්න අපිට මොනවා හරි ඔය තනතුරක් දෙකක් කරගෙන මොනවා හරි කරගෙන අපිට ඒ කියන්නේ අමතුමා කියන්නේ අපි කිව්වොත් අපිට WD එකම වුණ අපි මේක අතරන්න කියලා ඊසි. ඇයි වැලිගම මේ කැපකිරීම කරන්නේ? මේ කැපකිරීම කරන්නේ මේ මෙතුමල් අපි ගැන තියෙන විශ්වාසය. අපේ වරාය සේවකයෝ 10000ක් අපි ගැන තියෙන විශ්වාසය. පුද්ගලික වාසියට වඩා අපේ වරාය සේවකයෝ හැම කෙනාමත් මේ මාතෘ භූමියේ අනාගතය වෙනුවෙන් නැගින පරන්තය වෙනුවෙන් ජීවිතය පරිත්‍යාගයෙන් වැඩ කරනවා.
මේ වෙනකොට වරාය පඩි වැඩි කරන්න ඒ අවශ්‍ය කටයුතු අවසන් වෙලා තියෙන්න ඕන. හැබැයි යම් යම් හේතු කාරණා මත පොඩ්ඩක් පහු වෙලා තව වෙනකම් මේ අපිට අවුරුදු 3කට සැරයක් පඩි වැඩි වෙන්නේ. හැබැයි වරාය සේවකයෝ තාම උද්ඝෝෂණය කරේ නැහැ. පළවෙනි වතාවට මගේ හෘදයාංගම ස්තුතියි මුන් හැම එකම කියන්නේ පඩි ගමු. හැබැයි ECT බේර ගමු. මොකද උනුත් දන්නවා ECT ගියොත් අපිට පඩි හම්බෙන්නේ නැහැ. පඩි ගන්න වරායක් ඉතුරු වෙන්නේ නැහැ. සේවකයෝ කප්පාදුවක් එනවා. ඒ නිසා පඩි ගැන කතා කරන්නේ නැතුව මාර අපි ලොකු අර්බුදයක ඉන්නවා වෘත්ති සමිති විදිහට. එතන අපේ තියෙන අර අවුරුදු දැන් රජයේ සේවකයන්ට වගේ අවුරුද්දෙන් අවුරුද්ද අපිට පඩි වැඩි වෙන්නේ නැහැ. අවුරුදු 3කට සැරයක් තමයි පඩි වැඩි වෙන්නේ. එතකොට මේ තමයි අපේ අර තියෙන අවබෝධතා ගිවිසුමක්. ඒ අනුව පහුගිය දෙසැම්බර් 31 වෙනකොට ඒක තීරණය කරලා තියෙන්න ඕන. නමුත් මේ එක ව්‍යාකූල තත්ත්වයන් එක කරගන්න හම්බුන්නේ නැහැ. ඒක අපි 100%ක්ම චෝදනා එල්ල කරනවා නෙමෙයි. නමුත් එතන දැන් ජනවාරි මාසේ පඩි ඊයේ වැටෙනවා. අද දවසේ වැටෙනවා. හැබැයි පඩි වැඩි වීම නැහැ. හැබැයි සේවකයෝ වෙනදා එක වුණා නම් ඔහොම එළියට එන්නේ අද වගේ සෙනගක් එළියට එන්නේ පඩියට එන්නේ. පඩිය ගන්න එන්නේ. එහෙම කරලා ගත්තේ අපි පඩි. හැබැයි මේ වෙලාවේදී අපේ සේවකයෝ රට ගැන හිතුව මාතෘ භූමිය ගැන හිතුව. පඩි ගැන හිතුවේ නැහැ. පඩි ගැන හිතුවේ නැහැ. හැබැයි ඒකත් හිතනවා අපි. මේ යන ක්‍රමයට අපි ඒකත් හිතනවා. ඒක කොහොමද වෙන්නේ කියලා අපි බලන් ඉන්නේ. අපි ඒක බැහැර වෙලා නැහැ. අපි අනිවාර්යයෙන්ම පඩිය වෙනුවෙන් දැවැන්ත වැඩක් කරනවා. මේ වැඩෙත් එක්ක අපි ගන්න එක සාධාරණයි. මොකද වරාය වහලා මේ වැඩේ කරන්න බෑ අපිට. බොහෝ වෘත්තීය අර්ගල කේන්ද්‍රගත වෙන්නේ එහි මධ්‍ය ලක්ෂ්‍ය වෙන්නේ වැටුප ගැටුකාරය. නමුත් ඔබලාගේ සටන් අර්ගලයේ මාදිලිය වෙනස්. හැබැයි මේ කාරණේ යහුවට කිසිවක් හිතන්න එපා. දැන් බොහෝ වෙන්නේ සටන් ව්‍යාපාර අපි ඉතිහාසයේ දැක්කම මෙවැනිම සංවාද අපි කළා. හැබැයි මේ පුද්ගලිකව අදාළ නිලධාරීන් සමග පුද්ගලික හමුවීම් මත මේවා දිය කරා. ඒ චරිත දැන් ඔන්න සරම් ව්‍යාපාරයක ප්‍රබල චරිත කීපයක් මතන මේක දුවන්නේ. ඒ චරිත කුමන හෝ විදිහකින් මර්ධනය කරනවා. ඒ කියන්නේ බලහත්කාරය නොවෙන්නට පුළුවන්. එතන වෙලාවට මානසික අල්ලස් වෙන්න පුළුවන්. පුද්ගලිකව කතා කරලා ඉවලා මේක මෙහෙම කරලා වැඩේ කරනවා. එතන එවැනි තැනකට දැන් රට ගියොත් මේ මොහොතේ මට දැනෙන මේ සටන දැන් මේ ඇවිල්ලා ඉන්න මුදුන හින්දා මේ මුදුනෙන් තැන් කීපයකට දෝලණය වෙන්න පුළුවන්. එකක් මහ ලොකු ජීවිත පරිත්‍යාගයකින් මේක රට ගැනීම පැත්තට මේ සටන ගෙනියන්න පුළුවන්. අනිත් පැත්තේ කිසියම් දෙයකට එකඟ වෙලා එකඟතාවයන් ටික හදාගෙන ඊට පස්සේ අපි කරන්නේ ඒකට එකඟ නම් කමක් නැහැ වායි කියලා එකට එනවා. අපි ඉතිහාසයේ අධිවේගී මාර්ග වලට විරුද්ධ වුණා, ගුවන්තොටුපළ වලට විරුද්ධ වුණා, මේ ඇතම් පුද්ගලික කරණයට විරුද්ධ වුණා. හැබැයි දුන්නා ඒවා දුන්නා. කොටස් හරි දුන්නා. එහෙම ඉතිහාසයක් ඇතුළේ මේ වරාය සටනත් අපිට එන්නේ. ඒතර අපි බලන්නේ ඓතිහාසිකව අපි සටන් දිහා දැකපු විදිහට වරාය සටන දිහා. ඔබගේ ස්ථාවරය පැහැදිලිව රටට කියන්න දැන්. මෙහෙමයි. මම මෙන්න මෙහෙම වගකීමකින් යුතුව මට ප්‍රකාශයක් දෙන්න පුළුවන්. අපිට කියන්නේ වැලිගම මම ඇතුළු අපේ ඉන්න 23 දෙනාට මේ වගේ ඔය වගේ යෝජනාවක් කරන්නවත් හිතන්නේ නැහැ කිසි කෙනෙක්. ඒ තැනට අපි අරන් ඇවිල්ලා තියෙනවා. ඒ තැනට මම එක මහත්ය නාලිකාවකදී කියනවා එහෙම ගියොත් එහෙම මොකද කරන්නේ මං කියනවා මම මරනවා කියලා. හරිද? ඒක චේතනාන්විතව කරපු එකක් නෙමෙයි. ඒතර මට ඒ තරම් ඒක ක්‍රිෂාන්ත මගෙන් අද වෙනකන් අහලවත් නෑ. අයිෂාමල් මේක කරේ කියලා. මොකද මෙතුම දන්නවා ඒ තරම් අපි ලයට ලය දීලා මේකට බද්ධ වෙලා තියෙන්නේ. මේ 23 ගැන පුදුම විශ්වාසයක් අපිට තියෙන මේකෙක්වත් එක කරන්නේ නෑ. මට ඒක තමයි මේකේ තියෙන න්‍යෂ්ටිය. එතකොට මේකින්න අඩුම සමාජිකයාගෙන්වත් අහන්න යන්නේ නැහැ. මොකද කියන්නේ මේකෙන් ගැලවී වෙනවද කියලා. ගැලවෙන්නේ නැහැ. හැම කෙනාගේම ඔළුවේ තියෙන්නේ ECT අපි වෙනුවෙන්. ඒ නිසා අපෙන් ඕක අහන්න එන්නෙත් නැහැ. ඇහුවට ඒක මම ඉස්සෙල්ලත් එදත් ඉස්සර කිව්වේ මම ඉංගිනියාගල. මම මෙහි නෙමෙයි කොළඹ නෙමෙයි. මගේ මුළු ජීවිතේම හදන්නේ වරාය. ඒ නිසා තමයි මම කියන්නේ මගේ අම්මට වඩා තාත්තට වඩා නෝනට වඩා දරුවන්ට වඩා හරි. මිනිත්තුවක් දෙන්න ඔබතුමා ළඟට එන්න. දැන් ඉංජිනේරු සංගමයේ හැටියට එහෙම කිසියම් සැලැස්මක් තියෙනවද මීට වඩා ප්‍රබල සැලැස්මක්? කියන්නේ මේ සැලැස්ම ප්‍රබල නැහැ කියන එක කාරණේ නෙවෙයි. සැලැස්මක් හැදීම විතරක් නෙවෙයි සැලැස්ම ඉදිරියට ගෙන යාමේ සැලැස්ම තමයි වටෙන්නේ. කියන්නේ ලිඛිතව හදන ලියවිල්ලකට වඩා ඒ ඉදිරියට ගෙන යාමේ සැලැස්ම මොන වගේද මට මිනිත්තුවකින් කියන්න. ඒ සම්බන්ධව මොකක්ද ඔබතුමාලගේ පාර්ශ්වයෙන් හිතලා තියෙන හෙට දවසේ? මෙහෙමයි. අපි සැලැස්මක් හදලා අද බාර දුන්නා. ඒකේ තියෙනවා ඉංජිනේරු සංගමයක් හැටියට අපි කවුරුත් එකතු වෙලා හදපු අපේ මේ ඩිවලොප්මන්ට් ප්ලෑන් එක මොකක්ද? ඒක පසු විපරම් කිරීමේ ක්‍රියාවලියක් සිද්ධ වෙනවද? බාරු දුන්නේ පසුගේ මොනවාද ප්‍රතිචාර? එවැනි ක්‍රියාවලියක් යනවා.
ඇත්තටම දැන් මේකෙදී අපි බලාපොරොත්තු වෙන දෙයක් අපි ඉස්සෙල්ලාම මේ පොඩි වෙලාවක් දෙන්න මට මිනිත්තුවයි දෙන්න පුළුවන් ඔබට මට කාලය සීමිතයි. ඔව්. අපි බලාපොරොත්තු වෙනවා මේ දෙන ප්ලෑන් එකට අපි 2 year plan එකක් දුන්නා 3 year plan එකක් දෙනවා. 2 year plan එකේ තියෙන්නේ ඉන්වෙස්ට් කරලා ගන්න ඕන එකක් ඩොලර් මිලියන 125ක් ඉන්වෙස්ට් කරන්න ඕනේ. ඒක කරන හැටි අපි කියලා තියෙනවා soft loan එකක් අරගෙන කරන විදිහ අවුරුදු 6කදී ඉවර කරනවා. ඒ වගේම තමයි අනිත් එක දීලා තියෙනවා අපි අවුරුදු 3ක plan එකක් 7-5ක්වත් ඉන්වෙස්ට් කරන්නේ නැහැ කොහෙන්වත්. ඈ කිසිම බැංකුවකින් ලෝකල් හරි ෆොරින් හරි මොන කිසිම බැංකුවකින් අපි ඉන්වෙස්ට් කරන්නේ අපි මේක දීලා තියෙනවා. එතකොට අපිට මේක ප්‍රතිචාරය ඕනේ. මොකද්ද මේක කරන්න පුළුවන්ද බැරිද? ඕගොල්ලන් මේ බොරුවක් මේ කරලා තියෙන්නේ. ඒ වගේ අපිට කියන්න. අපි බලාපොරොත්තු වෙන හෙට දවසට කරන්න හදුවොත් අදාළ නිලධාරීන් බොරු කරන්න හදුවොත් ප්‍රශ්න කරනවා ඔබතුමා. ඔව් ඇත්තටම මේකට උත්තරයක් දිය යුතුයි. මොකද ගිය පාර අපි දුන්නා ඇමතිවරයාට මේකේ රෝහිත ඇමතිතුමාට අපි දුන්නා අපි අවුරුදු 5කින් කරනවා කියලා. 5කින් කරනවා කියලා. ඒකට නිලධාරීත් එක්ක අපි සම්බන්ධ කරනවා. නමුත් අපි දැන් දීලා තියෙන ප්‍රබල එකක්. ඔව්. ඒකට අපිට ඕනේ. එහෙනම් අපි බලාපොරොත්තු වෙනවා ඔබතුමාලා ඒ බාර දීපු හැම ලියවිල්ලකටම සැලැස්මකට කිසියම් ප්‍රතිචාරයක් ආණ්ඩුව පාර්ශවයෙන් පැත්තෙන් ඒ අදාළ කණ්ඩායම් වලින් බලධාරීන් නිලධාරීන් ඔබතුමාලාට ලැබී කිරි විශ්වාසය ඇතුව ඉන්නවා. ඔබතුමාලගේ පාර්ශවයෙන් කිසියම් බලපෑමක් කරනවා. අපි ආය හෙට දවස වරාය හෙට දවස නෙවෙයි සටනේ හෙට දවස මොකද්ද? සටනේ හෙට දවස් තීරණය කරන්න මම කිව්වේ අතිකරු ජනාධිපතිතුමන් මේක දෙන්න හදනවා නම් ඒකට අපි අවස්ථාව දෙන්නෙම නැහැ. ඒක දෙන්න වෙන්නේ අපේ මිනි මතින්. ඒකයි ඒ තරම් දරුණු තීන්දුවකට ඔබතුමාලා එන්නේ. මොකද මේක දුන්නයින් පස්සේ රටේ අනාගතයේ දරු පරම්පරාවට එවන් තත්ත්වයකට මුහුණ දෙන්න වෙනවා. මේක අපි කියන්නේ මේක රටේ දැවැන්තම ප්‍රශ්නයක් වෙනවා තව අවුරුදු 100කින්. මෝදි දැන් මේ වෙනකොට අදානි නිසා මෝදිගේ දේශපාලන අවස්ථාවර වීම පවතින්නේ. අදානි නිසා මේ අපි වෙල්කම් එන්න කියලා කෑ ගහන අදානි නිසා. ඕස්ට්‍රේලියාවෙන් ප්‍රශ්න, ඉන්දියාවේ ප්‍රශ්න. ඒ තුල අපි නිකමට හරි මේ කාලය තුල මෙතෙන්ට ගෙනල්ලා තිබ්බොත් අදානි මෙතෙන්ට ගෙනල්ලා තිබ්බොත් ඉස්සරහට මෝදිගේ දේශපාලනය වෙනස් වෙලා වෙන මේ මෝදිට විරුද්ධ එක්කෙනා මෙතෙන්ට එනවා. ඒතර විරුද්ධ එක්කෙනා අදානිට සලකන්නේ නැහැ. එතකොට ඔය කියන ප්‍රශ්නේ මොකද අපිට වෙන්නේ? ඒ නිසා අපි මේ කතා කරන්නේ අද ගැන නෙමෙයි අනාගතය ගැන හිතලා. ඒ වෙනුවෙන් අතීතයේ අපේ මේ ජනවර්ග අර්බුදයේදී නැත්නම් මේ යුද්ධයේදී අපේ අහිංසක කොල්ලෝ ජීවිත පරිත්‍යාග කළේ කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. ඒ කැපකිරීම අපිට කරන්න බැරි වුණා. හැබැයි මේ අවස්ථාවේදී අපිට ඒවන් කැපකිරීමක් වුණත් කරන්න පුළුවන්. රට රැක ගන්න බෝම්බේ බඩේ බැඳගෙන පැන්න කොල්ලෝ සිංහල කොල්ලෝ හිටියා. තමන්ගේ කඳවුර ආරක්ෂා කරගන්න. අපේ කඳවුර ආරක්ෂා කරන්න, මේ වරාය ආරක්ෂා කරන්න, ඒව කරන්න අපිට මරාගෙන මැරෙන්න නෙමෙයි. නමුත් මේක රකින්න ජීවිත පරිත්‍යාගයෙන් අතහරින්නේ නැහැ. අපි ඒක නියත වශයෙන්ම අපි ප්‍රතිඥා දීලා තියෙනවා. ජාතික සභාව තුළ ජාතික ව්‍යාපාරය තුළ සියලු දෙනාම ලේට ලේ විදිහට අපි ප්‍රතිඥා දීලා තියෙනවා මේක නැගෙනහිර පර්යන්තයේ ශ්‍රී ලංකා වරාධිකාරිය හරහාම ක්‍රියාත්මක කරවන්න තැනට අපි වැඩ කරනවා. ස්ථිරයි ඒක. ගරු ජනාධිපතිතුමනි අපි රටවැසියන් හැටියට කවදාවත් කැමති නැහැ මිනිසුන්ගේ ලේ දකින්න, මිනිසුන් දුකට පත් වෙලා ඉන්නවා දකින්න, මිනිසුන් සටන් මැද මේ දනව දකින්න. සටනක් කරන්නේ ජයග්‍රහණය හේතුවෙන්. ජයග්‍රහණයේ අවසන් ප්‍රතිඵලය බවට පත්වෙන්න ඕනේ මේ දෑහිතකාමී මිනිසුන්ගේ බලාපොරොත්තු අභිලාෂයන් ඉටු කිරීම. අපි ඡන්දෙ දුන්න බොහෝ දෙනෙක්, ආණ්ඩුව හදපු බොහෝ දෙනෙක් රජය ස්ථාවර කරයි කියන විශ්වාසය ඉන්නවා. අපිට තියෙන අස්ථාවර දුර්වල රජයක්, රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් කිරීම, රාජ්‍ය පොහොසත් කිරීම, හැම අතින්ම පොහොසත් කිරීම රටක බලයට එන හැමෝගෙම වගකීම. ඒ දේශපාලන වගකීම දිහා වෘත්තීය සමිති පමණක් නෙමෙයි මාධ්‍යයක් හැට අපිත් ඇහැරගෙන බලාගෙන ඉන්නවා. අපි නිරන්තරවම හිටගන්නේ සටන් බිමක දුක් විඳින ජනතාවගේ කඳුළු දහඩිය වෙනුවෙන් අපි කැප වෙනවා. ඒ බව බය නැතුව අපි හැමදිනාටම මතක් කරමින් අපි ස්තුතිවන්ත වෙනවා කොළඹ වරායේ හෙට දවසේ පිළිබඳ සංවාදයේ පෝෂණය කළ වාණිජ්‍ය කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමේ ලේකම් ශ්‍යාමල් සුමරත් මහත්මයා. අපි හම්බෙමු සටන් බිමේදී හෝ නැවත මැදිරියේදී. එතකම අපි මේ සංවාදයට ආරාධනා කරා වරාය ඉංජිනේරු සංගමේ සභාපති ආර්.පී. කෘෂන්ත මහත්මයා. බොහොම ස්තුතියි තොරතුරු වලින් සන්නද්ධ වෙලා සැලැස්ම පිළිබඳව ජනගත කරන්නට ආවට. හිතුතුනි අපි සමුගන්නවා සටන දෙයත් කරන්නේ ජයග්‍රහණය බලාගෙන දිනුමක් නැහැ
කිසියම් සටනකින්තරව ඉතිහාසය විසින් තමයි අපට පන්නරය දෙන්නේ සටන් බිමට. ජය වේවා ඔබට. අපි ආයෙත් දවසක හමු වෙන නින්නද සජීවී සංවාදයේ සමග මූණු පොත ඔස්සේත් රූපවාහිනිය ඔස්සේත් අපි නැරඹු සියලු දෙනාටම අපේ සූතිවන්ත වෙමින් සමුගන්න ඔබට සුබ රාත්‍රියක් අපි ගිහලා යනවා.